to computer දෙන්නේ. හරි. එහෙනම් ඔයාලා හැමෝම ටියුට් එක ගන්න. මම කියන්නම් ටියුට් එක එතකොට මම දැන් රෙකෝඩින් එක දාපු නිසා පෙන්නනවා. නැත්නම් රෙකෝඩින් එක බලන අයට ඒක හරි. මෙන්න මේ ටියුට් එක තියෙනවා. ඒතර මම ටියුට් එක ඔයාලට ගන්න ඕනේ කොහොමද කියලා කියන්නම්. ඊට පස්සේ ටියුට් එක ගිහිල්ලා ගන්න පුළුවන් සාමාන්‍ය විදිහට. හරි. කෝස් එක කවද්ද පටන් ගන්න? මොන කෝස් එකද? 2023 තමයි කෝස් එක තියෙන්නේ. ඔයගලන්ට වෙබ් ඩිසයිනින් කෝස් එක දැන් පටන් ගන්න. හරි. මේකට අදාළ ටියුට් එකක්. දැන් මේ වෙබ් ඩිසයිනින් කෝස් එකකටත් ඕගොල්ලන්ට ටියුට් එකක් තියෙනවා. මම ඒ ටියුට් එක ඕගොල්ලන්ට දෙවෙනි සතියේ වෙද්දී එවන්නම්. දැන් මේ ඒක මේ කියන්නේ තව සතියක් වගේ යනකොට ඒ ටියුට් එකත් ඔයාලට හම්බ වෙයි. මොකද ළමයි මේ වෙලාවේ ටියුට් ඉර වෙලා තියෙන්නේ ප්‍රෙස් වල. ටියුට් ටික ගහගන්න අමාරුයි. මොකද හැම ගුරුවරයාම දැන් ටියුට් ගහනවා ටක් ගාලා. ඒ නිසා ගොඩක් ඒවා ප්‍රෙස් වල දැන් හිර වෙලා. අපි දැන් පටන් ගමු. කෝස් P කීයද? කෝස් P එකක් නැහැ. ඒ අර වෙන අය වගේ ළමයි එහෙම මම කෝස් එකක් දාලා කෝස් එකට වෙනම P එකක් ගන්න නෑ ළමයි. එහෙම කෝස් P කියලා එකක් නැහැ. ඔක්කොම ෆ්‍රී. ඒ ඔයාලට නිකම් පන්ති කාඩ් එක විතරයි. සාමාන්‍යයෙන් ඔයාලා ගෙවුව කලින් ගෙවුව පන්ති කාඩ් එක. ඈ? අද කාලෙකට පස්සේ දැන් කට්ටිය ඉන්නවා. හරි. ඔච්චර සල්ලි හොයාගෙන මොනව කරන්නද ළමයි නේද? එළියට ඔබ බහින්න බැරුව. හුස්ම ගන්නවත් බෑනේ එළියට බහලා හරියකට. මම නම් කියන්නේ පොඩ්ඩක් අපි මේ වෙලාවේ නෑනේ. මොකද්ද? ලංකාවේ තාත්තේ බරපතලද? බරපතලයි. දැනට හොස්පිටල් වල ඉන්නවා 10000කට වඩා කොරෝනා. මට හරි 10 වෙනි පාඩම. පාඩම 10. නමුත් ඕගොල්ලෝ වෙබ් ඩිසයිනින් කියලා දාගන්න. වෙබ් ඩිසයිනින් කියලා දාගන්න. මම මෙතන ඉඳලා කියන ටික හරියටම දැන් ලියාගන්න මේ සොෆ්ට්වෙයාර්ස් ටික ඕගොල්ලන්ට ඕනි වෙනවා. අපේ ICT පාඩම් දෙකකටත් මේ සොෆ්ට්වෙයාර්ස් ටික ඕනි. HTML වලටත් මේ ටික ඕනි. නෝට් කොහොමද දාගන්න පොතේ දාගන්නවද නැත්නම් වෙනම දාගන්න නෑ වෙනම ඉතින් ඔයාලා පොතේම ලියාගන්න. ඉතින් ඒ කියන්නේ දැන් පොඩ්ඩක් ඉඳ තියලා ඒ කියන්නේ පිටු කීයක් වගේ ඔයාලා අන්තිම ලියලා තියෙන නෙට්වර්කින්ද? නෑ නෙට්වර්ක් නෙට්වර්කින් වලට තව තියාගන්නකො කොළ 5ක් විතර ඉඳ තියලා විකාශන දෙපිනේ බ්‍රෝඩ්කාස්ටිං ඇඩ්‍රස් තමයි අන්තිමට කරේ. හරි. එතන ඉඳලා තව කොළ 5ක් තියන්නකො. ලොකෝට යන්නේ නැහැ. කොළ 5කුත් ඕනේ නැහැ. නමුත් 5ක් තියන්න කමන්නේ. 5ක් කියන්නේ 4ක් තියන්නකො. A3 කොළ. හරි. හරි මාතෘකාව දාගන්න වෙබ් ඩිසයිනින්. එතකොට ලබන සතියේ ඉඳලා පන්තිය 4 6 ඔන්න සාමාන්‍ය අපේ කලින් කරපු ටයිම් එකටම ගන්නවා. දැන් මොකද ඉස්කෝල ප්‍රශ්න නැති නිසා නැත්නම් ගොඩක් අයට ඔය හරි මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ දේ ඔයාලා සබ්ලයිම් ටෙක්ස්ට් කියලා ළමයි පොඩි සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා. සබ්ලයිම් ටෙක්ස්ට් ඒක මෙන්න මේ විදිහට අපිට ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. සයිට් එකෙන්ම ගන්න පුළුවන් ළමයි. සබ්ලයිම් ටෙක්ස්ට් කියන මෙන්න මේ සයිට් එකෙන්ම මේක අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඩවුන්ලෝඩ් for Windows වලට මේක තියෙනවා. හරි. මේක එතකොට ලෝකේ තියෙන ගොඩක් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් ළමයි ටයිප් කරන්න හදපු සොෆ්ට්වෙයාර් එකක්. නෝට්පෑඩ් එක වගේම නෝට්පෑඩ් එකට වඩා ඇඩ්වාන්ස්. එහෙනම් මුලින්ම ලියාගන්න ඩවුන්ලෝඩ් සබ්ලයිම් ටෙක්ස්ට් කියලා. මේ වගේ ගොඩාක් ඒවා තියෙනවා. අපි මේවට කියන්නේ ID එකක් කියලා. නමුත් මේක තමයි දැනට තියෙන ටිකක් හොඳම එක. Sublime Text. Visual Studio එහෙම ලොකු වැඩිනේ මේකට. W3 ස්කූල් එක හොද ඉගෙන ගන්නනේ, කෝඩ් කරන්න නෙමෙයිනේ. W3 ස්කූල් එක තියෙන ඉගෙන ගන්නනේ. ඔබ අද නම් ටික බැලුවෙත් නෑ රොටරි. මොකද්ද කියලා අහන්නේ? ලියන්න කිව්වේ Sublime Text download කරගන්න මුලින් මේක ලියන්න කිව්වේ. වෙබ් ඩිසයිනින් පටන් ගන්න කලින් Sublime Text එක ඕනි අපිට.
එක සැරයක් ඇදුවා නේද විප්ලවී නෑ RAM එක 4GB අවුලක් නෑ එවුන් ඒසාර මේ පටන් ගන්න කලින් කරේ නෑ නෑ මේකේ මම කලින් මොකක් හරි පොඩි කෝස් එකක් ඔයාලට දාන්න ඇති. නමුත් මේක පාඩමක් විදිහට අපි කරේ නෑ. හරි. ඊට පස්සේ sublime text එක අරගෙන මේ විදිහට ඕපන් කරගන්න. පොඩ්ඩක් ඉන්න ඕපන් වෙනවා හරි හරි ඒව ඕපන් කරගන්න දැන්ට ලියා ගන්න. හරි. sublime ඒවා text එක ඒවා ගන්න පුළුවන් නේ ළමයි. අපි මේක තාම රෙජිස්ටර් කරලා නැහැ මම නම්. දැන් මේ sublime text එකේ තියෙනවා මෙතන view කියන menu එකේ syntax කියලා එකක්. මෙතන මේ තියෙන්නේ ලෝකේ තියෙන ඔක්කොම programming languages. හරිද? එතකොට දැන් අපි මොන language එකෙන්ද දැන් මේ වෙලාවේ කෝඩ් කරන්න කියන එක මෙයාට කියන්න ඕනේ. එතකොට ළමයි එයා මේ කෝඩ් එකට අනුව මෙයා මේ එඩිටර් එක හදා ගන්නවා. ඉතින් මෙන්න මෙතන ඔයාලා දැන් ඔක ඩවුන්ලෝඩ් කියලා ලියාගත්තේ sublime text එක ඩවුන්ලෝඩ් කියලානේ. ඊට පස්සේ ලියාගන්න view menu ඊතලයක් view menu ඊට පස්සේ කියනවා syntax view menu එක ඇතුලේ ඉන්නවා syntax view menu ඊතලයක් syntax එතනින් syntax වලින් ළමයි html කියන එක කෙනාව තෝරගන්න. මේ තියෙන්නේ html software එක අරගෙන ඔන්න ඔය ටික ඔය විදිහට හදාගත්තා නම් ඇති. හරි. දැන් මේක සම්පූර්ණයෙන්ම html වලට මාරු වෙලා තියෙනවා. ඔයගොල්ලන්ට දැන් මේ පාඩම වෙනම මේ පාඩමේ තියරි කොටස් ටික වෙනම කියලා දෙනවා. දැනට අපි මේ තියරි කොටස් ටික තියලා තමයි යන්නේ මේක කෝස් එක විදිහට තමයි කරන්නේ. ඒතකොට තියරි කොටස් ටික වෙනම කරනවා. දැන් මේ පාර 2021 අයටත් ඒ විදිහට කරා. ඔය විභාගයට අවශ්‍ය කරන ටික අපි මේ එක දවසකින් ඉවර කරා. ඒතකොට ඊට කලින් ඒගොල්ලන්ට කෝස් එක තමයි කරේ. හරි. දැන් එහෙනම් අපි පොඩ්ඩක් වෙබ් ඩිසයිනින් කියන මේ මාතෘකාව ගැන චුට්ටක් කතා කරලා පොඩි අවබෝධයක් ගමු. notepad එකත් හොඳයි. ඒකත් ගැටලුවක් නෑ. නමුත් මම මේ sublime කියලා දුන්නේ sublime එක ඊගාට ඕගලන්ට python mysql මේ හැම එකක්ම කෝඩ් කරන්න මේක ඕනි වෙන හින්දා notepad එකේ mysql එහෙම කෝඩ් කරන්න බෑ. හරි. දැන් අපි එහෙනම් එමු web designing. දැන් ඔයාලා web designing වලට එන්නේ graphic designing ඉගෙනගෙනනේ. එතකොට මෙතන ඉන්න බහුතරයකට graphic designing පොඩ්ඩක් පුළුවන් නේ. හරිද? Photoshop වලින් මොනවා හෝ යම් කිසි දෙයක් කරගන්න පුළුවන්. මොකද web designing වලට එන්න බෑ ළමයි graphic designing බැරුව. මොකද අපි වෙබ්සයිට් එක සම්පූර්ණයෙන්ම ඩිසයින් කරන්නත් ඕනේ Photoshop වලින් මෙතනදී. එතකොට දැන් web designing කියන මාතෘකාව මේ ඩිසයිනින් කියන මාතෘකාව ICT සිලබස් එකේ නැත. ICT සිලබස් එකේ තියෙන ළමයි වෙබ් කෝඩින්. يعني කෝඩ් ටික. කෝඩින් ICT වල දීලා තියෙනවා ඒගොල්ලෝ. නමුත් කෝඩින් ටික විතරක් නිකන් දැනගත්ත පළියට වෙබ් එකක් ඩිසයින් කරන්න අපිට බෑ. ඉතින් ඒ නිසා එතනදී ඒගොල්ලෝ අපිට ප්‍රැක්ටිකල් පැත්ත ගැන කිසිම දෙයක් සඳහන් කරලා නැහැ සිලබස් එක ASCII. ප්‍රැක්ටිකල් හංගලා තියෙනවා. ඉතින් අපි මෙතනදී මේ කරන්නේ ළමයි ඒගොල්ලෝ දීලා තියෙන තියරි පාර්ට් එකට අපි ඇඩිෂනලි ප්‍රැක්ටිකල් ටික එකතු කරගෙන අපි වෙබ්සයිට් එකක් හරිද වෙබ්සයිට් එකක් කොහොම හරි ඩිසයින් කරන්නයි යන්නේ. එතකොට දැන් ලෝකේ ගත්තාම වෙබ්සයිට් කියලා જાතියක් තියෙනවා. වෙබ්
page කියලා જાතියක් තියෙනවා. web application කියලා જાතියක් තියෙනවා. සිය web application. අපි websites කියලා ගමුකෝ. web pages කියලා ගමුකෝ. එතකොට දැන් මේවා තියෙන වෙනස්කම් ඉස්සෙල්ලා ඉගෙන ගන්න ඕනි ළමයි. නැත්නම් ඔයාලා මගෙන් අහයි අපි හදන්නේ application එකක් නෙවෙයිද? අපි හදන්නේ website එකක් නෙවෙයිද? දැන් මේ වගේ විවිධාකාර විදිහට එතකොට අපිට මේක කියන්න පුළුවන් නේ. හරි. වහිනා ඉන්නවද තවදුරටත් වැස්ස තියෙන අය? වැස්ස තින් අපිට නවත්තන්න පුළුවන් දෙයක් නෙවෙයි. හරි. ළමයි මෙතනදී මම එකපාරින්ම web application අයින් කරනවා. application එකක් කියලා කියන්නේ ටිකක් advanced දෙයකට. ඒ කියන්නේ web application එකක් කියලා කියන්නේ ළමයි මුදුකාංගයක්. අන්තර්ජාලය තුල වැඩ කරන මුදුකාංගයක්. software එකක්. හරිද? මේක ටිකක් දරුණුයි. දැන් අපි ගත්තොත් Facebook, eBay, Amazon, YouTube මේ කියන දේවල් තමයි application ගණයට අයිති වෙන්නේ. මොකද application එකක් කරන්න නම් අපිට programming language එකක් ඕනේ වෙනවා. programming language එකක්. ඒ හින්දා web application එකක් හදන්න අපිට දැනට අමාරුයි. හැබැයි web application එකක් design කරන්න අපිට මෙතනින් පුළුවන්. design කරන්න පුළුවන් web application එකක්. website එකක් කියන්නේ ළමයි web pages ගණනාවක් එකතු වෙලා හැදුණු තනි web අඩවියක්. දැන් අපි ගත්තොත් දැන් Facebook කියන්නේ website එකක්, YouTube කියන්නේ website එකක්. ඒ කියන්නේ මේ pages ගොඩක් එකතු වුණාමනේ ළමයි site එකක් හැදෙන්නේ. page එකක් කියලා කියන්නේ මෙන්න මේ එකකට. web page එකක් කියන්නේ එක පිටුවකට. පිටු ගොඩක් එකතු වෙලා හැදුනහම තමයි website එකක් හැදෙන්නේ. ඉතින් ඔන්නෝක තමයි මුලින්ම අපි දැන් රවුල් කරගන්න යන්නේ. ඒකට අපි මේ web page එකක් තමයි ඉස්සෙල්ලාම හදන්න ඉගෙන ගන්න. ඊට පස්සේ ඒ වගේ pages ගොඩක් හදාගෙන අපිට website එකක් අවසානයේ නිර්මාණය කරගන්න පුළුවන්. එතකොට දැන් අපි හැමෝම website කිව්වහම website මම පෙන්වන්න යන්න ඕනේ නෑනේ. ඕගොල්ලෝ හැමෝම website ගැන දන්නවා. දැකලා තියෙනවා. එතකොට ලෝකේ ළමයි ඉහළ ඉල්ලුමක් තියෙනවා website වලට. ඉතින් අර මම කලින් කිව්වා වගේ websites category ගොඩක් තියෙනවා. දැන් අපි web අඩවි භාවිතා කරනවා විවිධාකාර ශාස්ත්‍රයන් වලට. හරිද? ඒ කියන්නේ දත්ත සහ තොරතුරු තව තැනක ඉඳලා තව තැනකට රැගෙන යන්න. ඒ වගේම ලෝකේ ඉන්න සියලුම දෙනාට ඒ දත්ත සහ තොරතුරු ලබාගෙන ඒවට අවශ්‍ය තීන්දුව తీරන ගන්න ළමයි අපි මොකද කරන්නේ? වෙබ් අඩවි නිර්මාණය කරලා ඒ වෙබ් අඩවි තුල දත්ත සහ තොරතුරු තැන්පත් කරලා තියෙනවා. හරි. එතකොට දැන් මේ අහලා තියෙන ආයි ප්‍රශ්නයක් Joomla වලිනුත් හදන්න පුළුවන්ද කියලා. ඔව් Joomla, WordPress මේ වගේ ගොඩක් open source framework තියෙන වෙබ්සයිට් හදන්න. දැන් ඊගාවට ඒක තමයි මේ කියා දෙන්නේ යන්නේ. දැන් මොකද ලියා ගන්න එපා පොඩක් ඕනේ ඉන්න. දැන් අපි මේ වෙබ් page එකක් ගැන කතා කරද්දී මේ වගේ වෙබ් pages හදන්න අද වර්තමානයේ ළමයි ගොඩක් ක්‍රම තියෙනවා. හැබැයි අද ලෝකයේ ගොඩක් ක්‍රම තිබුණාට ඉස්සර කාලේ ගොඩක් ක්‍රම තිබුණේ නැහැ. දැන් වෙබ් page එක අවශ්‍යතාවය මතුවෙන්නේ ලෝකෙට අන්තර්ජාලය ආවට පස්සේනේ. අපි ඉන්ටර්නෙට් ගැන හොඳටම ඉගෙන ගත්තා. අපි ඉන්ටර්නෙට් හැදිච්ච විදිහ ඉඳලා හැමදේම දන්න අය. එතකොට දැන් ලෝකෙට අන්තර්ජාලය ආවහම මේ අන්තර්ජාලය කියලා කිව්වේ පරිගණක දෙකක් හරහා දත්ත හාතොරතුරු හොමාරු වීමක්නේ. මේකනේ අපි සම්බන්ධයක් කිව්වේ. ඒතර අන්තර්ජාලය කිව්වේ මේ වගේ ලෝකයේ සෑම පරිගණකයක්ම එකට එකතු වෙලා සර්වරයක් හැදිලා මෙහෙම තියෙන එකට. නමුත් මෙතෙන්ට එනවනේ මිනිස්සු. මිනිස්සුන්ට අවශ්‍යයි ලෝකේ තියෙන එක එක ව්‍යාපාර ආයතනවල දත්ත තොරතුරු ලබා ගන්න. අන්න ඒ වෙලාවට දත්ත සහ තොරතුරු එකට එකතු කරලා රැස් කරලා ඒගොල්ලන්ට පොඩි page එකක් හදාගන්න උවමනාවක් තිබුණා. එතකොට මෙන්න මේ දේ ලෝකේ නිර්මාණය කරන්න තමයි Tim Berners-Lee, Robert Caliu, Tim Berners-Lee, Robert Caliu දෙන්න එකතු වෙලා ළමයි HTML කියලා වෙබ් අඩවියක් නිර්මාණය කරන්න පුළුවන් භාෂාවක් නිර්මාණය කරේ. භාෂාව. මේ දෙන ස්වාධීනව මේ දේ 1996 දී කරනවා.
ඒතකොට HTML කියන භාෂාව ගැන ගොඩක් අය මෙතන ඉන්න O level වලදීත් ඉගෙනගෙන තියෙනවා වෙනත් වෙනත් ආකාරවලිනුත් ඉගෙනගෙනයි තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ HTML කියන භාෂාව උපයෝගී කරගෙන මේගොල්ලෝ ළමයි මේ page එකක් හැදුවා. මේ භාෂාව ඉගෙනගෙන. දැන් අපි Photoshop ඉගෙනගෙන ළමයි Photoshop වලින්ම දේවල් නිර්මාණය කරනවානේ. ඒ වගේ HTML හදලා HTML උපයෝගී කරගෙන ඒගොල්ලෝ ලස්සන page එකක් මේ විදිහට නිර්මාණය කරා. දැන් මේ page එක මේ විදිහට ඩිසයින් එකක් වගේ පෙනුනට මේක පේන්නේ ළමයි වෙබ් බ්‍රවුසර් එකක් කරා. ඔයගොල්ලෝ දන්නවනේ වෙබ් බ්‍රවුසර්ස් Google Chrome, Firefox, Opera Mini, Safari මේ වගේ වෙබ් බ්‍රවුසර්ස් ගොඩක් තියෙනවා. hello hello එතකොට දැන් ඔය වෙබ් බ්‍රවුසර් එකකින් අපිට මේ විදිහට වෙබ්සයිට් එකක් බලා ගන්න පුළුවන්. දැන් අපි මේ වෙබ් බ්‍රවුසර් එකකට ගිහිල්ලා අපි නිකන් මොකක් කරේ වෙබ්සයිට් එකකට යන්කෝ. මේ විදිහට remote.bg. දැන් මේ විදිහට අපිට වෙබ් සයිට් එකකට වෙබ් ඇඩ්‍රස් එක ටයිප් කරාට පස්සේ මේ විදිහට වෙබ්සයිට් එකකට යනවා. දැන් මේ යන්නේ අපිට වෙබ්සයිට් එකක්. දැන් මේ වෙබ්සයිට් එකේ පින්තූර, බටන් එහෙම ලස්සනට පේනවනේ. එතකොට මේක මේ අපි මේකද කියන්නේ front end design එක. අපිට මේ පේන්නේ ළමයි ලස්සනට මේ විදිහට පේන්නේ මේ වෙබ් බ්‍රවුසරේ විසින් අපිට පෙන්වන දේ. එතකොට මෙයා මෙහෙම හදලා තියෙන ඇත්තටම ළමයි මේ ෆොටෝ එකක් නෙවෙයිනේ අපිට පේන්නේ. මේක එක්කෙනා වෙන වෙනම ක්ලික් කරන්න පුළුවන්. මේ වෙන මේ දේවල් මේ මූව් කරන්න පුළුවන්. එතකොට මේවා ටිකක් ඇනිමේෂන් වගේ. මේ එතකොට අපිට මේක මේ විදිහට කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. මම මේක නෑ රයිට් ක්ලික් කරලා ආවට පේජ් සෝස් එකට ගියොත් මෙන්න මේ වගේ කෝඩින් ගොඩක එකතුවකින්. ඒතර මේ තියෙන අකුරු ටික ඔයාලට දැන් පේනවා. මේ වචන, මේක භාෂාව. මේ භාෂාව ඔයාලට කියවන්න බෑ. මේ භාෂාව කියවුවට ඔයාලට තේරෙන්නේ නැහැ. දැන් මේක සිංහල භාෂාවකින් වගේ ලියලා තිබුණා නම් ඔයාලට මේක තේරුම් ගන්න පුළුවන්. ඔයගොල්ලෝ එහෙනම් මේක කියවයි. කියවලා කියයි මේක තියෙන්නේ මේකෙන් මේකෙන් නේද කියලා. දැන් මේක ඉංග්‍රීසියෙන් තියෙන්නේ. ඒත් ඉංග්‍රීසි අකුරු කියවුවට තේරෙන්නේ නැහැ. dev class collapse navbar collapse text ඔය කිව්වට මොකුත් තේරෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඔයාලා මේ භාෂාව තාම දන්නේ නැහැ. ඔයාලා මේ භාෂාව තාම දන්නේ නැති නිසා ඔයාලට තාම මේ භාෂාව තේරෙන්නේ නැහැ. එතකොට මේක මේ යම් භාෂාවක් විසින් තමයි මේ විදිහට නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට ඒක HTML. HTML කියන භාෂාවෙන් තමයි මේක හදලා තියෙන්නේ. ඊට පස්සේ ලෝකෙ ඉන්න මිනිස්සු මොකද කරේ? HTML කියන භාෂාව ඉගෙනගෙන ළමයි ඒ භාෂාවෙන් වෙබ් අඩවි නිර්මාණය කරන්න පටන් ගත්තා. ඊගාවට ලෝකෙ ටික ටික දියුණු වෙනකොට මොකද කරේ? HTML භාෂාවත් දියුණු වුණා. ඒ වගේම තවත් පුද්ගලයන් මොකද කරේ? HTML භාෂාවට අමතරව open source භාෂාවන් එකතු කරලා HTML ටික ඇතුළත් කරගනිමින් ළමයි එක එක framework හැදුවා. හදලා ඒවෙන් වෙබ් අඩවි නිර්මාණය කරා. ඒව තමයි ඔය Joomla, WordPress කියන්නේ. ඒතර Joomla, WordPress වගේ දේවල් උපයෝගී කරගෙන අපිට පුළුවන්කම තියනවා ළමයි කෝඩ් කරන්න නැතුව වෙබ්සයිට් එකක් හදන්න. කෝඩින් නැහැ. නිකන් drag and drop මෙනු එකක් ඇදලා දානවා, ස්ලයිඩ් එකක් ඇදලා දානවා. එතකොට ඒක එහෙම හැදෙන්නේ ජෙනරේට් වෙලා. වෙබ් අඩවියක් විසින් වෙබ් ඇප්ලිකේෂන් එකක් අස්සෙම ජෙනරේට් වෙලා තමයි හැදෙන්නේ. එහෙම හැදුනට ළමයි ඒක ඇතුලේ තියෙන්නේ තායි පාරක් HTML. එනවද?
එතකොට ඔය Joomla වුණත් WordPress වුණත් ඉගෙන ගන්න පුළුවන්. හැබැයි ඊට කලින් මේ හැමෝටම කලින් බිහිවිච්ච මේ හැමෝගෙම ලොක්කා HTML ඉගෙන ගනින්න වෙනවා. ගොඩක් අය HTML ඉගෙන ගන්න නැතුව WordPress Joomla ඉගෙන ගන්නවා. මෙතනදී ආයි පාරක් හිර වෙනවා. මොකද WordPress Joomla ගත්තත් ඔයා ගිහිල්ලා Joomla site එකකට ගියත් WordPress site එකකට ගියත් ඔයා source එක දිහා බැලුවොත් නැවතත් HTML. මොකද HTML නැතුව web browser එකකට කිසිම site එකක් පෙන්වන්න බෑ. web browser එකේ Joomla වත් WordPress වත් අදුරන්නේ නැහැ. web browser එකේ අදුරන්නේ HTML පමණයි. ඒ නිසා ඔයගොල්ලන්ට මේ වෙලාවේ ළමයි අමුවෙන් ඉගෙන ගන්න වෙනවා HTML කියන භාෂාව ගැන. එහෙනම් අද දවසේ ඔයගොල්ලන්ගේ අද පාඩම HTML. හරිද? එතකොට මේ කියන කාරණා මුකුත් ඔයගොල්ලෝ දැන්ට ලියා ගන්න යන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ සාමාන්‍ය විදිහට දැන් දාගන්න මාතෘකාව HTML කියලා. එච්චරයි. ඊට පස්සේ ඔකේ තේරුම ඔකේ සියලුම දේවල් ටික අපි විතරේ කතා කරමු. හරි. වෙබ් ඩිසයිනින් ගත්තාම ළමයි මේ සියලුම දේවල් වලට අයිතිකාරයෙක් ඉන්නවනේ. ඒතර W3 school කියලා වෙබ්සයිට් එකක් ආයතනයක් තියෙනවා. ඒගොල්ලෝ තමයි educational website එකක් මේක. අපිට මේ HTML, CSS, JavaScript, JSON, PHP, Python, AngularJS, React.js, SQL, Bootstrap ගොඩක් දේවල්. C++, C#, Java මේ ගොඩක් භාෂා උගන්වන educational site එකක් තමයි W3 school කියන්නේ. ඒතර මේක ගොඩක් අය දන්නවා. ගොඩක් පේපර් වල ප්‍රශ්න පවා W3 ස්කූල් එකෙන් කොපි කරපුවා තමයි තියෙන්නේ. මොකද මේක ඇරෙන්න ලෝකයේ මේව ඉගෙන ගන්න කිසිම يعني ඉගෙන ගන්න සයිට්ස් තියෙනවා. මේගොල්ලෝ තමයි මේකේ නියම අයිතිකාරයෝ. මේගොල්ලෝ මොනවද කියන්නේ දේ හරි. අපි පිළිගන්නවා. එතකොට W3 ස්කූල් එක තමයි මේවා බිහි කරන්නේ. එහෙනම් අපිට මෙන්න මේ W3 ස්කූල් එක දැන් W3 කියන්නේ World Wide Web www කියන එකේ තේරුම ළමයි. එතකොට මේ සයිට් එකත් අලුත් වෙලා. මේ විදිහට මේ බලන්න HTML ඔන්න learn HTML CSS JavaScript Python දැන් Python කියන්නේ අපේ 10 වෙනි පාඩම SQL අපේ 8 වෙනි පාඩම ඒතර PHP අපේ 10 වෙනි පාඩම ඒතර බලන්න අපේ A level paper එකේ තියෙන පාඩම් ටික ඔක්කොම මේකේ තියෙනවා මේ HTML අපේ 10 වෙනි පාඩම CSS අපේ 10 වෙනි පාඩම JavaScript නෑ Python අපේ 9 වෙනි පාඩම SQL අපේ 8 වෙනි පාඩම IPHP 10 වෙනි පාඩම එතකොට මෙතෙන්ට එනකොට ළමයි බලන්න අපේ සබ්ජෙක්ට් එකේ තියෙන ඔක්කොම පාඩම් ටිකට අදාළව හරියට නිකන් වෙබ්සයිට් එකක් හැදුවා වගේ කවුරු හරි. ඉතින් මෙන්න මෙතන ළමයි අපි learn HTML කියන එකට තමයි යන්නේ. ඉස්සෙල්ලාම HTML කියන්නේ මොනවද කියලා ඉගෙන ගන්න. ඉතින් ඕගොල්ලෝ මේ සයිට් එක ෆලෝ කරන්න. හැම වෙලාවකදීම මොනවා හෝ ගැටලුවක් ආවොත් W3 ස්කූල් එකට ගිහිල්ලා කෝඩ් බලන්න. මොකද මෙතන අපිට මේ කෝඩ් එක ළමයි ටයිප් කරලා ගහලා එවෙලෙම බලන්නත් පුළුවන් අවුට්පුට් එක. ඒ නිසා මේ ඇරෙන්න වෙන එක සයිට් වලින් ගන්න එපා. එතකොට ඒගොල්ලන්ගේ ළමයි ඒ ක්‍රමවේද සමහර ඒවා වැරදි. මොකද A level paper එකට අහන ප්‍රශ්නෙත් එක්ක ළඟින්ම යන දේවල් ටික තියෙන්නේ W3 ස්කූල් එක ඇතුලේ. ඒ නිසා ගොඩක් අය දැන් ඔන්න ඔයාලා IT කරන කෙනෙක් විදිහට මේක ෆලෝ කරන්න. නිතර මේවා ෆලෝ කරන්න. ඒක පුරුද්දක් විදිහට ගන්න. මොබයිල් ෆෝන් එකට Android app එකක් තියෙනවා W3 ස්කූල්. හරිද? ඊට පස්සේ මේකේ මම මෙන්න මෙතනින් යනවා ළමයි ඉන්ට්‍රොඩක්ෂන් එකට HTML ඉන්ට්‍රොඩක්ෂන් එක. දැන් අපි ඔන්න ඔතන ඉඳලා ඉගෙන ගමු මොකක්ද මේ HTML කියන්නේ? What is the HTML? දන්න අය ඉන්නවනේ. ඉස්සෙල්ලම බලමුකෝ මේකේ තේරුම. ලියා ගන්න ළමයි නෝට් එකේ ඉස්සෙල්ලාම HTML කියන එක යටින් එයාගේ තේරුම තමයි Hypertext Markup Language. HTML කියන එකේ තේරුම.
හරි ලියාගත්තද? hypertext markup language. hyper කියලා කියන්නේ ටිකක් ළමයි නිකන් අදිසන්ධානය වගේ තේරුමක් තමයි එන්නේ නිකන් කියන hyper කියන්නේ ටිකක් නිකන් අර නිකන් ලොකුයි ටිකක් ලොකු වැඩි බලයක් තියෙන. ඒ වගේ අදහසක් නේ. ඒකට දැන් මේ hypertext කියලා කියන එකේ තේරුම ඒගොල්ලෝ උතනදී අරන් තියන්නේ ඒකයි. අදිසන්ධානගත පාට කියන්නේ වචන. ඒ කියන්නේ සාමාන්‍යම ඉංග්‍රීසි වචනම නෙවෙයි ඊට වඩා වැඩි බලයක් තියෙන ඊට වඩා දෙයක් කරන්න පුළුවන් වචන જાතියක් තමයි මේ hypertext HT කියන්නේ. තේරුම් ගන්න එතකොට. එහෙම වචන වලින් හැදිච්ච එහෙම අධි බලයක් තියෙන අධිසන්ධානික වචන වලින් හැදිච්ච මාකප් ලැන්ග්වේජ් එකක්. දැන් මාකප් ලැන්ග්වේජ් කියලා ළමයි ලැන්ග්වේජස් ಜಾති ගොඩක් තියෙනවා. හරිද? මාකප් ලැන්ග්වේජස් වර්ග ගොඩක් තියෙනවා. දැන් ගොඩාක් අය හිතාගෙන ඉන්නේ HTML කියලා විතරයි. මාකප් ලැන්ග්වේජ් ලිස්ට් එකක් අපි ගමු. හරි. මේ තියෙන්නේ මාකප් මෙහෙමයි එන්නේ ලිස්ට් එක. හරිද? මේ තියෙන්නේ මාකප් ලැන්ග්වේජස් ලිස්ට් එක ළමයි. බලන්න SGML ML කියන්නේ මාකප් ලැන්ග්වේජ්. chemical markup language, docbook, ඊගාවට encoded, IBM ලගේ එකක් තියෙනවා, synchronized multimedia එකක් තියෙනවා, XBRL, XUL, news ML, extended form, XML, ඊගාට HTML. එතකොට මේ වගේ ලෝකේ ළමයි markup languages ගොඩාක් තියෙනවා. හරිද? හරි. මේ තියෙන්නේ ඔන්න Wikipedia එකේ මේක ගැන දීලා තියෙනවා විස්තර. මේ බලන්න. business narrative markup language, business process modeling language, හරි මේ විතර මේ call function markup languages, emotion markup languages, හරි. දැන් මේ වගේ ලෝකෙ ගොඩක් markup languages જાති තියෙනවා. XBL වගේ මේ markup languages ළමයි ගොඩක්. පැහැදිලිද? ඒතර ඔය නිකාම් HTML කියන නම හම්බ වෙලා නෑ ළමයි. හරිද? ඒක ඕවා ගැන පොඩ්ඩක් ස්ටඩි කරන්න. ගොඩක් අය හිතාගෙන ඉන්නේ HTML කිව්වහම හරිය HTML නම් මොනවාද මෙහෙමයි කියන එක. නමුත් එහෙම නෙවෙයි. දැන් තීරණ ඉගෙන ගන්න මුලින් ඕගොල්ලෝ. එතකොට ඔන්න දැන් hypertext කියන එක නිකන් අදිසන්ධාන පාට. ඒ කියන්නේ සාමාන්‍ය අකුරු වලට වඩා ටිකක් වැඩිපුර ලොකු බලයක් සහිත වචන එකතු කරලා හදපු markup language එකක්. එතකොට දැන් ඔතන තියෙන ගැටලුව මොනවද මේ markup languages කියලා කියන්නේ? දැන් HT කියන එක පැහැදිලිනේ. එක එක hypertext හරි. එතන markup language එකක් කියන්නේ. markup language එකක් කියන්නේ මොකක්ද? ළමයි markup language එකක් හැදෙන්නේ markup tag වලින්. හරිද? ඕනෙම markup language එකක් හැදෙන්නේ markup tag වලින්. tag එකක් හැදෙන්නේ ළමයි කෝණීය වරහන් දෙකකින්. කෝණීය වරහන්. අපි මේවට කියනවා ළමයි angel bracket කියලා. angel මාළුවා වගේ අර කෝණීය වරහන් වලට අපි කියනවා angel bracket. එතකොට angel bracket වලින් තමයි markup tag එකක් හැදෙන්නේ. markup tag වලින් තමයි markup language එකක් හැදෙන්නේ. markup language එක හැදිලා තියෙන්නේ අදිසන්ධාන වචන වලින්. මොනවද මේ අදිසන්ධාන වචන? උන්න ඔය වචන ටික තමයි ඕගොල්ලෝ අද ඉගෙන ගන්න යන්නේ. හරිද? මේක හරියටම ඔන්න ඔය විදිහට තමයි ළමයි තේරුම් ගන්න ඕනේ. මොකද ආයේ එතකොට මේක ඇතුලේ ආයේ තව මොකුත් ඉගෙන ගන්න ඔයාට නෑ ළමයි. කවුරු හරි ඇහුවොත් HTML ඔළුවට දැහුවා වගේ ගහන්න පුළුවන්. කවුරු හරි ඇහුවොත් වගේ HTML කියන්නේ මොනවද කියලා. මේ නිකාම් HTML කියන නමේ තේරුම ගන්න එපා. ලෝකේ markup languages කියලා જાතියක් තියෙනවා. එහෙම එක් markup language එකක් තමයි මේ HT කියන්නේ. HT කියන්නේ hypertext. hypertext කියන්නේ මොනවද කියන එක අපි ඉගෙන ගන්න යනවා. markup language එකක් හැදෙන්නේ markup tag වලින්. markup tag එකකට අපි උදාහරණයක් විදිහට ගන්න ඔන්න කෝණීය වරහණක්. මම මේක ඇතුලේ දානවා අදිසන්ධාන වචනයක් HTML කියලා. ඔන්න වහනවා tag එක. දැන් මේ විදිහට අපි කෝණීය වරහන් දෙකක් ඇතුලේ HTML කියලා වචනයක් දාලා හදනවා ළමයි. අපි මේකට කියන්නේ start tag එක. ඒ කියන්නේ ආරම්භක start tag, ආරම්භක tag එක. markup language වල තියෙනවා ළමයි නීතියක්. ඒ නීතිය තමයි tag එකක් මේ විදිහට open කරාම ඒ tag එක මේ විදිහට ළමයි close වෙන්න ඕනි, වැහෙන්න ඕනි. වැහෙන්නේ කොහොමද? මේ විදිහට ළමයි ඇලයිරකින් slash එකක්. එහෙනම් මේ විදිහට අපි මේකට කියනවා close tag.
ස්ටාර්ට් ටැග් එකට ඕපන් ටැග් කියලා කියන්න පුළුවන්. ඕපන් ටැග් නැත්නම් ස්ටාර්ට් ටැග් ආරම්භ කුසලණය අවසාන උසුලණය. උසුලණය කියන්නේ ටැග් එකකට. අපි ටැග් එකකට කියනවා උසුලණය. සර් හැම මේ මාකප් ලැන්ග්වේජ් එකම ඉවර වෙන්නේ ස්ලෑෂ් එකකින්ද? ඔව් හැම මාකප් ලැන්ග්වේජ් එකක්ම එහෙමයි. දැන් ඔයගොල්ලෝ XML බැලුවොත් XML කියන ලැන්ග්වේජ් එකෙන් තමයි ඔයගොල්ලන්ගේ මොබයිල් ෆෝන් වල ටෙක්ස්ට් එක එහෙම ඉස්සර කාලේ ඔය හදලා තිබ්බේ. ක්ලෝස්. එතකොට ඒව පවා ඒ විදිහට තමයි හදලා තිබ්බේ. අපි දැන් XML ලැන්ග්වේජ් එක බලමු. XML හරි. ඔයගොල්ලන්ට එතකොට මෙන්න මෙතනදී බලා ගන්න පුළුවන් XML කියන භාෂාවේ උදාහරණයක්. දැන් HTML ටිකක් දන්න නිසා මම මේක දැන් පෙන්නන්නම්. හරි. මේ බලන්න XML parts part id id එක ඇහිලා part name ඒ කියන්නේ XML වල යන්නේ අපිට කැමති වචන ඒ වචන જાතියකින්. ඔහොම තමයි ඉස්සර ටෙක්ස්ට් මැසේජ් එකක් එහෙම send උනේ. එතකොට දැන් මේ වචන අපි තාම දන්නේ නැහැ නේ. දැන් මොකද ඒ මාකප් ලැන්ග්වේජ් එකට X කියලා කියන්නේ. හඳුනා නොගත් භාෂාව. මොකද ඔයාලට මෙතෙන්ට කැමති වචන දාන්න පුළුවන් ළමයි. ටැග් එක අස්සට parts part id ඔය XML කියන භාෂාව. නමුත් ඒ භාෂාව හැදිලා තියෙන්නේ මාකප් ලැන්ග්වේජ් වලින් කියලා දැන් තේරෙනවනේ. මාකප් ලැන්ග්වේජ් එක කියන්නේ මාකප් ටැග් වලින්. මාකප් ටැග් එකක නීති තියෙනවා. ටැග් එකක් ආරම්භ වුණොත් ටැග් එක වැහෙන්න ඕන. දැන් පැහැදිලි නේද මාකප් ලැන්ග්වේජස් ගැන. ඒතර අපි ළමයි ඉස්සෙල්ලම ඉගෙන ගන්න ඕනේ මාකප් ලැන්ග්වේජස් ගැන. ඊට පස්සේ පුළුවන් අපිට HTML ඉගෙන ගන්න. ඒ ඔයාලට මේ විදිහට ළමයි ඔන්න ඔය වගේ ඕනෑම මාකප් ලැන්ග්වේජ් එකක් ටක් ගාලා අල්ලන්න පුළුවන් මාකප් ලැන්ග්වේජස් ටික හරියට ඉගෙන ගන්න. හරි. දැන් අපි අන්න ඔය කියන දේවල් ටිකේ පොඩි නෝට් එකක් දාගමු. දැන් O level වලට ICT මේ HTML එහෙම කරපුවා ඉන්නවා. ඒක ගැටලුවක් නෑ ළමයි. දැන් මේ හැමෝටම ගැලපෙන්න තමයි මම මේ කියලා දෙන්නේ. ඒතර ඔයගොල්ලෝ දැන් නෝට් එකේ දාගත්තා hypertext markup language කියලා. දැන් අන්න එතන මේ විදිහට ලියා ගන්න. කාරණා ටික. ලියා ගන්න තමයි යටින්. සරු දාලා markup language එකක් මගින් markup language එකක් මගින් markup language එකක් මගින් markup tags නිර්මාණය කරයි. markup language එකක් මගින් markup tags නිර්මාණය කරයි. හරි දෙවෙනි තරුව markup tags දෙවෙනි තරුව markup tags අර කෝණීය වරහන් දෙක දාගෙන කෝණීය වරහන් කියලා ලියලම ඊට පස්සේ දාගන්න markup tags කෝණීය වරහන් මගින් නිරූපණය කරයි. කෝණීය වරහන් මගින් නිරූපණය කරයි. හරි. දැන් උදාහරණයක් විදිහට දාගන්නකො ළමයි මෙහෙම. කෝණීය වරහන් දෙකත් එක්කම HTML කියන එක යටි උදාහරණයක් විදිහට. හරි. එයාට මට විනාඩියක් දෙන්න මම ටක් ගාලා ඉන්නම් මේ.
හරි තියාගත්තනේ උදාහරණ දෙක හරි මම මේ පොතක් හොයන්නේ පොත බලනකොට මං ගාව තිබිලා හරි තියෙනවා හරි එතකොට ළමයි ඔයාලට මෙහෙම මේ open tag close tag කියලා නම් කරගන්න tag දෙක open tag close tag කියලා හරි ඊට පස්සේ දැන් මෙතන තියෙනවා අපිට standard markup language for creating web pages describe the structure of web pages ඉතින් අපිට ඕනේ නැහැ how to display content again element tells the browser how to display the content HTML element වලින් තමයි අපි කියන්නේ කොහොමද browser එක display වෙන්න ඕනි content එක web browser එක කොහොමද වෙන්න ඕනි අපිට ඕනි content එක ඒක තමයි අපි HTML element වලින් කරන්නේ හරි ඔන්න දැන් අපි ළමයි ඉගෙන ගන්න යනවා HTML වල තියෙන නිර්වචනය. අපි මේකට කියනවා ළමයි වෙබ් පිටුවක නිර්වචනය කියලා. يعني කොහොමද දැන් අපි වෙබ්සයිට් එකක් හදන්න HTML ආරම්භය ගන්න. මේක අපි හැමෝම මතක තියාගන්න ඕනි දෙයක්. ලියාගන්න මාතෘකාවක් විදිහට වෙබ් පිටු නිර්වචනය වෙබ් පිටුවක කිව්වත් කමක් නැහැ වෙබ් පිටුවක නිර්වචනය සර් ඇහුන්නේ නැහැ සර් අන්තිමට කිව්වේ වෙබ් පිටුවක නිර්වචනය හරි දැන් අපි මාකප් ලැන්ග්වේජ් එකකින්නේ මේක කරන්නේ අපි ඉස්සෙල්ලාම ඔන්න පළවෙනි කෝණීය වරහන් දෙක දාගෙන ළමයි මෙයාට කියනවා මේ පිටුවට අපි කියනවා අපි මෙන්න මේ භාෂාව උපයෝගී කරගෙන තමයි අපේ මේ වෙබ් පිටුව නිර්මාණය කරන්නේ. මම මුලින්ම පළවෙනිම ටැග් එක මම දානවා HTML කියලා. ඒතර මේක තමයි ළමයි ආරම්භක උසුරණය. ඕපනින් ටැග් එක. ස්ටාර්ටින් ටැග් එක. හැබැයි අපි දන්නවා දැන් ඔන්න හැමෝම මතක තියාගන්න ටැග් එකක් ඕපන් කළොත් අනිවාර්යෙන් ඒ ටැග් එක මොනවා වෙන්න ඕනේද? ක්ලෝස් වෙන්න ඕනි මේ විදිහට. ඔන්න මම HTML කියලා ටැග් එක ඕපන් කරගත්තා ළමයි. ඒ වගේම මම ස්ලෑෂ් එකක් දාලා HTML කියලා ටැග් එක බැලුවා. මෙතන ඉන්නවා HTML අද මුලින්ම ඉගෙන ගන්න ළමයිනුත්. ඒ නිසා ඒක හොද්දටම අහගන්න. හොද්දටම ඔළුවේ තියාගන්න. මේක දැන් ඔයාලා කම්පියුටර් එකෙන් ටයිප් කරා වගේ නෙවෙයි විභාගෙදී අතින් තනියෙන් ලියන්න ඕනේ. එතකොට ඉතින් හරියටම මේවා තියෙන්න ඕනේ පිළිවෙලට. හරි. ඔන්න මම HTML ටැග් එකක් ඕපන් කරලා HTML ටැග් එක වහලා යම් කිසි ඉඩක් පේලි නම්බර් ඒ කියන්නේ පේලි නම්බර් 1 සහ පේලි නම්බර් 9 අතර එකත් 9ත් අතර මම යම් ඉඩක් වෙන් කරගත්තා. මේකෙන් කියන්නේ ළමයි මේ ඉඩ ඇතුලේ තමයි මම මේ HTML කියන භාෂාව ඇතුළත් කරන්නේ. මට එතනින් එළියේ මම කිසිම දෙයක් ඇතුළත් කරන්නේ නැහැ. මම දැන් අන්න මේ විදිහට ළමයි මම සීමාවක් හදාගත්තා මේ මාකප් ලැන්ග්වේජ් එකට අදාළ. දැන් මේ මාකප් ලැන්ග්වේජ් එක මම ටයිප් කරන්නේ hypertext වලින් කියලා දැන් මම මෙයාට කියනවා. මේ කියලා තියෙන්නේ මම මේ මාකප් ලැන්ග්වේජ් එක ටයිප් කරන්නේ hypertext වලින්. ඒතර මම මෙන්න මේ විදිහට ළමයි මේක ඕපන් කරගන්න. right. ඔකට දැන් මම මොකෝත් ලියන්න එපා. ඒක දාලා නැහැ නේද මේකේ ඩොට් ටයිප් එක. හරි. ඊට පස්සේ දැන් මේ ටික හරිනේ.
දැන් අපි ළමයි වෙබ්සයිට් එකක් හදනකොට මම ආයනවා වෙබ් බ්‍රවුසර් එකට මේ විදිහට ඔයගොල්ලෝ දන්නවා වෙබ් බ්‍රවුසරයක් ගත්තහම ළමයි අපිට මේ වෙබ් බ්‍රවුසරේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි මේ උඩින්ම අපිට පේන්නේ මේ උඩින්ම අපිට පේන්නේ introduction to HTML කියලා. ඒ තමයි වෙබ්සයිට් එකේ උඩ ළමයි ශීර්ෂය. මේ වෙබ් බ්‍රවුසරේ ශීර්ෂය. එහෙම නැත්නම් අපි කියන ඔළුව. ඒ ඔළුවේ නම තියෙන introduction to HTML. එයා ඔළුව. මේ වෙබ් බ්‍රවුසරේ මැද ලොකු කොටසට අපි කියනවා බොඩි එක. ඒක තමයි ඇඟ. වෙබ්සයිට් එකකට ඔළුවකුයි ඇඟකුයි තියෙනවනේ. ඉතින් මම මෙතන ඔය ඔළුවයි ඇඟයි හදන්න ඕනේ. ඊට මම කරන්නේ ළමයි ඔළුව හදනවා. ඒක අපි හදන්න වෙන මෙන්න head කියන tag එකෙන්. මම head කියලා tag එකක් මේ විදිහට open කරනවා. head එක ශීර්ෂය. ඒ වගේම මම මේ හරියෙන් head tag එක වහනවා. මොකද tag එකක් open කරාම tag එකක් වහන්න ඕනේනේ. එතකොට දැන් මෙන්න මේ ටික තමයි වෙබ්සයිට් එකේ ඔළුව. ඔළුව හැදුවට හරියන්නේ නැහැ නේ ළමයි. ඔළුවට නමක් එපෑ. එතකොට මම මේ වෙබ්සයිට් එකට නමක් දෙන්න ඕනේ. හරිද? නමක් දෙන්න ළමයි මම පාවිච්චි කරනවා title කියලා tag එකක්. title එකක් කියන්නේ සාමාන්‍යයෙන් නමක්නේ. හරි. මේ විදිහට title කියලා tag එකක් දාගෙන මම title කියන tag එක වහගන්නවා. හරිද? මේ enter කරාට පස්සේ ළමයි මේ sublime text එකෙන් auto මේක close කරනවා. ඒකයි මේකේ විශේෂත්වය. හරිද? මම මේ enter කරන්නේ නැතුව ගොඩක් ඒවා කරේ ඔයගලන්ට පේන්න. හරි. දැන් මම මේ විදිහට මේක හැදුවට නමක් දීලා නැහැ. නමක් දෙන්න ස්ථානයක් වෙන් කරා. මේ title කියලා tag දෙකක් දාලා නමක් දෙන්න ස්ථානයක් වෙන් කරගත්තා. හැබැයි තාම නමක් දුන්නේ නැහැ. හරි. මම තාම නමක් දෙන්නේ නැහැ. ඔන්න දැන් ඔළුව හරි. ඒ වගේම ඔළුවට නමක් දෙන්න ස්ථානයකුත් හැදුවා. ඒකත් හරි. දැන් ඇඟ කොටස හදන්න ඕනේ. ඇඟ තියෙන්නේ ඔළුවට යටින්නේ. එහෙනම් මං head එකට යටින් ළමයි body කියලා tag එකක් හදනවා. හදලා ඒක ඉවර කරනවා අවසාන HTML tag එකකින්. මෙන්න මේ tag ටික තමයි ළමයි අපි කියන්නේ වෙබ් පිටුවක නිර්වචනය. මේ ටික හැම වෙබ්සයිට් එකකම අනිවාර්යෙන් අන්තර්ගත වෙන ටිකක්. මේ ටික හැම එකේම අපි මේ විදිහට ටයිප් කරන්න ලියන්න ඕනේ. මේ ටික නැතුව ළමයි අපිට වෙබ්සයිට් එකක් මොකුත් කරගන්න බෑ. පිළිවෙලකට හදන්න බෑ. ඒ නිසා මේ ටික හැමෝටම කටපාඩමින් මතක තියාගෙන ඉන්න ඕනේ අවබෝධයෙන්. කටපාඩම් කරත් අවබෝධයෙන් මේක මතක තියාගන්න ඕනේ. කටපාඩම් කළා නම් මේවා තේරුම්න්නේ නැහැ. එහෙනම් දැන් HTML නිර්වචනය මේ ටික ලස්සනට ලියන්න. ඔය ලියන ගමන් ළමයි වෙන පාටකින් ලියා ගන්න ඔය සමහර ටැග් වල ඉස්සරහෙන් ආරම්භක ටැග් එක අපි කියනවා ආරම්භක උසුලනය. ඒ වගේම අවසන් කිරීමේ උසුලනය. ඒවත් මෙන්ෂන් කරගෙන මේ ටික ලියා ගන්න එහෙනම්. ලස්සනට ලියා ගන්න ඊට පස්සේ කොටු කරගන්න ලියලා.
හරිද ලියාගත්තද? හරි දැන් මේක අපි දැන් ඔය ලියාගත්ත එක දැන් වෙබ් බ්‍රවුසර් එකකින් බලන්න ඕනේ. හරිද? දැන් මේක ඔයාලා ලියලාගෙන ඉවරයිනේ. මෙන්න මෙහෙම ළමයි දැන් අපි වෙබ්සයිට් එකක් හදන්න මූලික අඩිතාලම ගන්න. හරි. මේක නම් මේ ඩෙස්ක්ටොප් එක පේන්නේ නැහැ. එන්න බලන්න ඩෙස්ක්ටොප් එකට. මේ බින්දුරයක් දාගන්න බැරිද? හරි මේක විතර පේනවා. මම ළමයි ඉස්සෙල්ලම කරන්නේ මෙන්න මේ විදිහට ෆෝල්ඩර් එකක් හදා ගන්නවා. මම ඒකට දාන්නම් 2022 ICT web page කියලා. මේ විදිහට ෆෝල්ඩර් එකක් හදාගෙන ළමයි මේ වැඩේ කරන්න ඕනේ පිළිවෙලකට. නැත්නම් අපිට එහෙම වෙබ්සයිට් එකක් එහෙම තැන් තැන් වල pages හදා කරන්න බෑ. දැන් මේක ඇතුලේ තමයි මම මේක හදන්න යන්නේ. හරි. සාමාන්‍යයෙන් අපි කරන්නේ නම් ඉස්සෙල්ලාම page එකක් හදලා ඒ page එක තමයි Sublime Text වලින් open කරගන්නේ. දැනට ඉතින් මම මෙහෙම කරන්නම්. Sublime Text වලින් ඕනේ නම් මම මේක file save as ගිහිල්ලා save කරන්න. desktop එකේ අපි දැන් හදාගත්ත 2022 ICT web page කියන එකේ හැබැයි එතන ඉතින් HTML කියලා දීලම තියෙනවා. මම cancel කරන්න. මම ඉස්සෙල්ලා හරි ක්‍රමයටම කරන්නම් ළමයි. හරි. මේ විදිහට ඉස්සෙල්ලාම folder එකක් open කරගන්න. open කරලා ඔයාලා මේක ඇතුලේ right click කරලා new කියලා ගිහිල්ලා text document එකක් ගන්න ඕනේ. කොයිකටත් අපි ඕක කරන්න ඕනේ. ඔන්න මම text document කියලා එකක් හදනවා. මෙන්න මේක මුලින්ම පුරුදු වෙන්න ගොඩක් අයට ඉස්සෙල්ලාම කියලා දෙයි. තමන් හදන පළවෙනි page එකට my first web page, my web page, home page එක එක නම් දෙන්න කියලා. ඒක ඉතින් හදද්දී පුරුදු වෙන්න දුන්නට කමක් නැහැ ළමයි. නමුත් ඇත්තට මෙහෙම නම් දුන්නොත් වෙබ්සයිට් එක වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ අපේ කම්පියුටරේ වැඩ කරනවා සර්වර් එකකට දැම්මහම වැඩ කරන්නේ නැහැ. මොකද සර්වර් එකක් ළමයි පළවෙනි page එක අඳුර ගන්න වෙනම නමක් තියෙනවා. ඉතින් ඒ නමෙන්ම තමයි මේක දෙන්න ඕනේ. ඉතින් වෙබ්සයිට් එකක පළවෙනි නම තමයි අපි දෙන index කියන නම. index දීලා enter කරන්න එපා. index.txt කියලානේ දැන් මෙතන තියෙන්නේ. txt කියලා කියන්නේ ළමයි text file එකකට. ඒතර අපිට text file එකක් නෙමෙයිනේ හදන්න ඕනි. මේ file name එකේ extension එකෙන් තමයි මේ file එකේ වර්ගය හඳුනා ගන්න. ඒතර අපිට පුළුවන් මේ txt කියන එක නාම මකන්න. අපි ඔතන mp3 කියලා ගහලා enter කරොත් මේක mp3 file එකක් වෙනවා. mp4 කිව්වොත් video file එකක්. jpg කිව්වොත් එහෙම ළමයි පින්තූරයක්. එහෙනම් අපිට මෙතන type කරන්න වෙන්නේ html කියලා. මොකද මේක html file එකක්. එහෙනම් index.html කියලා ගහලා enter කරා. yes. දැන් මේක ඉබේම මාරු වෙනවා ළමයි. Google Chrome එකේ icon එකත් එක්කම web browser එකකට. හැබැයි ගොඩක් අයට මෙන්න මේ ගැටලුව එයි. මෙන්න මෙහෙම ගැටලුවක්. ඔයගොල්ලෝ මෙහෙම right click කරලා new ගිහිල්ලා text document එකක් ගත්තාම index කියලා දෙයි. හැබැයි .txt කියලා එකක් මෙතන නෑ ළමයි. .txt කියලා එකක් නෑ. ඔයාලා එතකොට .html කියලා ඔන්නෝම ගහලා enter කරයි. දැන් index.html කියලා මාරු වුණා. හැබැයි Google Chrome icon එක ආවද? ආවි නෑ. ඕක ගොඩාක් අයට වෙයි. ඒකට හේතුව
ඔයා මේ ෆයිල් එකේ එක්ස්ටෙන්ෂන් එක පෙන්වන්න කියලා මෙතන Windows එකට කියලා නැහැ. එතන ඔයාලමයි මෙතන view කියලා යන්න view tab එකට කම්පියුටරේ view tab එකට ගිහිල්ලා එතන තියෙනවා ළමයි මේ බලන්න show and hide වල file name extension කියන එකට හරියක් දාන්න. මේ වීඩියෝ එක තියෙන නිසා අය බලා ගන්න මම කරනොත් මෙතන file name extension එකට හරියක් දැම්මහම අන්න ඔයාට පෙන්නනවා ළමයි මෙතන මේ බලන්න html.txt දැන් අර extension එක එනවා නැති වෙලා තිබ්බ එක එනවා. එහෙනම් ඉතින් කවදාවත් මේක HTML වලට මාරු වෙන්නේ නැහැ නේ. ආයෙ රීනේම් කරලා අපි ඒක මකමු. .txt වයින් කරමු. අන්න දැන් හරි. හරි. දැන් අපි මේක ඩබල් ක්ලික් කරලා බලමු. ඔන්න හරි. ඔන්න ආවා. මොකුත් නැහැ ඉතින් තාම. මේක ඇතුලේ මොකුත් කෝඩ් නැහැ නේ. මම ළමයි දැන් මේක drag and drop කරන්නම් Sublime වලට. ලේසියිනේ. මේක ගහලා මේකට ඇදලා දාන්න. හරි. මෙන්න ආවා. හරි. දැන් මට මේක වැඩක් නැහැ. ඔන්න බලන්න Sublime text වල තියෙන වාසිය. ඔයගොල්ලෝ මේක පුරුදු වෙන්න එපා. HTML කියලා ගහලා enter කරොත් අර මම ඕගොල්ලන්ට කියලා දීපු කෝඩ් ඔක්කොම මේ විදිහට එයා ඔටෝම දානවා. ඉතින් එහෙම පුරුදු වෙන්න එපා නේද? කින් එක කෝඩ් එක පුරුදු වෙන්න. හරි. ශහන් අහනවා NetBeans වලින් කරන්න බැයිද සර් කියලා. පුළුවන්. NetBeans වලින් කරන්නත් පුළුවන්. ඉතින් NetBeans වලින් කරන්නේ web application එකක් හදනවා. ඒ නිසා NetBeans වලට වගේ ලොකු software එකකට මේක බාර දෙන එක තේරුමක් නැහැ. NetBeans වලුත් හදන්න පුළුවන්, Dreamweaver වලින් හදන්න පුළුවන්, Adobe Dreamweaver. ඉතින් මේ වගේ softwares අපිට ඉස්සරහට පාවිච්චි කරන්න පුළුවන්. දැනට අපි coding ඉගෙන ගන්න. විභාගෙට අපි දැනට coding ටික තමයි ඉගෙන ගන්න. ඒකයි Sublime Text වලට අපි ආවේ. ඒතර NetBeans NetBeans ගොඩක් use කරන්න ඉතින් Java වල ඉතින් Java නෙවෙයි Java C# C++ වල ඕනි language එක NetBeans වලින් use කරන්න පුළුවන්. NetBeans කියන්නේ IDE එකක් හොද. NetBeans, Eclipse, Visual Studio ඕවට අනේක දැම්ම තේරුමක් නැහැ අපි. Dreamweaver මොකද අපිට එච්චර ලොකු ඇඩ්වාන්ස් දේවල් නැහැ නේ ඉගෙන ගන්න. දැන්ට මේ පොඩි පොඩි මම කියන තැන ඉන්න. නැත්තම් මටත් පුළුවන් ළමයි නිකන් ලොකු ඇඩ් දාලා NetBeans වගේ softwares open කරලා එහෙම කියලා දෙන්න. නිකන් බොරුවට නිකන් පොඩි පඩ ෂෝ දාන්න ඕනේ නැහැනේ. ඒකයි මම මේ හරි ක්‍රමයටම මේ ටික කියලා දුන්නේ. නැත්නම් ඉතින් මමත් NetBeans දන්නවා. HTML වල simple capital කියලා જાතියක් නැහැ ළමයි. එහෙම case sensitive කියලා එකක් මේකෙදි සිද්ධ වෙන්නේ නැහැ. Python වලදී නම් ඒක බලපානවා. NetBeans වලදී නම් එහෙම ගැටලුවක් නැහැ. ඒ කියන්නේ sorry HTML වල එහෙම capital simple කියලා જાතියක් නැහැ. හරි දැන් ඔන්න කෝඩ් එක ගහලා මම සේව් කරනවා. හරි දැන් ඔයාලට තේරෙනවා ඇතිද මේක ඇතුලේ මේ බලන්න කෝඩ් ටිකක් තියෙනවා. මම මේක right click කරලා open with notepad ගියොත් මෙන්න ඒත් ඒකමයි. notepad එකේ ලස්සන කෝඩ් ටික තියෙනවා. හරි. දැන් කෝඩ් ටිකක් කොහොම තියෙද්දි මම මේක run කරොත් ඒත් මොකුත් වෙන්නේ නැහැ. හරි මොකුත් නැහැ. දැන් ඔන්න මම දෙනවා මෙයාට 9ක්. අපි දෙමු මෙයාට 9ක්. ICT 2022 කියලා ගහමු. ඔන්න title කියන tag දෙක මැද ICT 2022 කියලා ගහලා save කරනවා මම. file save හරි control S හරි ගහන්න. ඊට පස්සේ අපි folder එකට ගිහිල්ලා run කරමු. අන්න බලන්න දැන් ඕගලන්ට උඩ ශීර්ෂයේ පේනවා ළමයි ICT 2022 කියලා නම වැටිලා. එහෙනම් දැන් ඔන්න පළවෙනි වතාවට අපි web browser එකේ වෙනමයි markup language එකක් යොදාගෙන වෙනස් කරා. edit කළා. පැහැදිලිද? හරි. දැන් ඔයගොල්ලෝ ලියාගත්තට පස්සේ මෙන්න මේ විදිහට වෙබ්සයිට් එකකට නමක් දෙන්න පුළුවන් කියලා දැනගන්න. දැන් ඒකත් ලියාගන්න. හැමදේම කැලෙන් කැල ලියාගෙන ඔයගොල්ලෝ ඊට පස්සේ වැඩ ටික කරගන්න. සර් ඔව්. මොනාර කිව්වද මේ පොඩි ප්‍රශ්නයක් වුණා රවුටර් එක පාටම ඔෆ් වුණා. මොනවද සර් කිව්වේ? නෑ නෑ ටයිටල් එක ලියාගන්න කියලා කිව්වේ. මොකද්ද සර්? සර් සර්
මොකද්ද සර් ලියාගන්න කිව්වේ? මේ ටයිටල් එක දැම්මා. මේ තියෙන ICT 2022 කියලා. ඒක නිකන් ලියාගන්නද නැත්නම් මාතෘකාව මොනවාරි දීලාද සර්? නෑ නිකන් ඉතින් ඔයාලා මේ කලින් කෝඩ් එක ලියුව තැන ලියුවක් කමන්නේ. හරි. සර් පොඩ්ඩක් පෙන්නන්න ඕන. කළුතර තවත් ගම් 17ක් හුදලා කළා කියලා. කළුතර ආයි බරපතලයි. කලිනොත් ඔහොමනේ. අලුත් අවුරුද්ද වැහෙන්නම දුන්නා නේද? අවුරුදු දෙකයි. අවුරුදු දෙකයි. සබ්ලයිම් වලින් රන් කරන්න බෑ මේක. මේක නිකන් සේව් කරලා ඔයා අර සේව් කරගත්ත ෆෝල්ඩරේ තියෙන ෆයිල් එක ඩබල් ක්ලික් කරන්න. ඒක තමයි වැඩ කරන්නේ. සබ්ලයිම් වලින් රන් කරන්න බෑ. හරි. දැන් අපි බලමු බොඩි ටැග් එක ඇතුලේ ඔන්න මොනවා හරි ටයිප් කරලා. මම නිකන් නීල් ප්‍රසන්න කියලා ගහලා සේව් කරලා බලනවා. හරි. මොකද වෙන්නේ ඔන්න නීල් ප්‍රසන්න කියලා වෙබ්සයිට් එකේ පේන්න තියෙනවා. ඉතින් දැන් ওই විදිහට වචන විතරක් ගගහා ඉඳලා මේක හරියන්නේ නැහැ. දැන් අපි වෙබ්සයිට් එකක් හදන්න ඕනි ළමයි. අපි දැන් පොඩි වෙබ්සයිට් එකක් හදාගමු. වෙබ්සයිට් එක හදන්න කලින් අපි මේකට කන්ටෙන්ට් එකක් දාගෙන බලමු. වචන, පින්තූර, සින්දු, වීඩියෝ ඒ වගේ දේවල් ඉස්සෙල්ලා වෙබ්සයිට් එකට දාන විදිහ ඉගෙන ගමු. ඊට පස්සේ ටික ඔක්කොම එකට එකතු කරලා වැඩේ කරන විදිහ ළමයි බලමු. ඒතර අපිට අද දවස් තුන මේ ටික ඉවර කරගත්තාම ලබන සතියේ වෙබ්සයිට් එක හදාගන්න පුළුවන් තනියෙන්. හරිද? හරි. මේ වීඩියෝ එක දාන්නම් මම බලන්න. දැන් ඉස්සෙල්ලා ෆයිල් එකේ අවුල් ගියේ ඒවා මම වීඩියෝ එක දාන්නම්. ඔයාලා ඒකට බලා ගන්නකො. ඉස්සෙල්ලා ෆයිල් එකේ කරේ මුකුත් මෙන්න මෙතන මේ ෆයිල් නේම් එක්ස්ටෙන්ෂන් එක. ඔයාලා මෙතන ෆෝල්ඩරේ view ගිහිල්ලා ෆයිල් නේම් එක්ස්ටෙන්ෂන් එකට ටික් එක දාන්න. නැත්නම් ඔයාලට මේ .html කියන ඒවා .txt ඒවා බලා ගන්න බෑ. මොකද ඒක අයින් කරන්න බෑනේ. ඒක තමයි කිව්වේ ඉස්සෙල්ලා. හරි. දැන් අපි සාමාන්‍ය විදිහට නිකන් වචනයක් මෙහෙම ටයිප් කරාට හරියන්නේ නැහැ. දැන් මේක වර්ඩ් වගේ. කියන්නේ අපි මේ ටයිප් කරන වචන වෙනස් කරන්නේ කොහොමද? කොහොමද අපි මේකට පින්තූරයක් දාන්නේ? කොහොමද සින්දුවක් වීඩියෝ එකක් දාන්නේ? අන්න ඔය ටික ඉගෙන ගන්න එපා. ඒක වචනයක් නම් නිකන් ටයිප් කරාම එනවා. ඒ වුණාට ඒක ලොකු පොඩි කරන්නේ, ඒකට පාටක් දාන්නේ, ඒකට ෆොන්ට් එකක් දාන්නේ කොහොමද? ඒක අපි ඉගෙන ගන්න වෙනවා. සාමාන්‍යයෙන් ළමයි අපිට මේ වගේ වචනයක් දැම්මහම ඕක අපිට වෙනස් කරන්න පුළුවන්. අපිට තියෙනවා ළමයි heading කියලා ටැග්ස් જાතියක්. heading කියලා ටැග්ස් જાතියක්. එතකොට මෙන්න මේ කියන heading tags වලින් අපිට පුළුවන්කම තියෙනවා අපි මේ ටයිප් කරන යම්කිසි වචනයකට පොඩි වෙනස්කමක් කරන්න. අපි කියන සාමාන්‍යයෙන් වෙබ් අඩවියකට මාතෘකාවක් ඇතුළත් කිරීම කියලා. ඔයගොල්ලෝ ලියාගන්න දැන් මාතෘකාව වෙබ් පිටුවකට මාතෘකාව ඇතුළත් කිරීම. මම කෝඩ් ඔක්කොම දාපු ටියුට් එකක් ඔයගොල්ලන්ට දෙනවා. එතකොට මේ ටික ලියාගන්න වෙබ් පිටුවකට මාතෘකාව ඇතුළත් කිරීම. මාතෘකාවක් දෙන්නේ කොහොමද? වෙබ් පිටුවකට මාතෘකා ඇතුළත් කිරීම. හරි. ඒ යටතේ ලියාගන්න වෙබ් පිටුවක මාතෘකා ප්‍රමාණ 6කින් සකසා ඇත. වෙබ් පිටුවක මාතෘකා ප්‍රමාණ 6කින් සකසා ඇත. ප්‍රමාණ 6කින් සකසා ඇත. ඒ සඳහා H1 සිට මම ලියලා තියෙන විදිහට ටැග් එක දාන්න.
H1 සිට H1 සිට H6 දක්වා tags භාවිතා කළ හැක. H1 සිට H6 දක්වා tags භාවිතා කළ හැක. ඒ සඳහා H1 සිට H6 දක්වා tags භාවිතා කළ හැක. H කියලා කියන්නේ heading කියන එක ළමයි. දැන් ඔය වෙබ් පිටුවකට මාතෘකා ඇතුළත් කිරීම කියන තැන headings කියලා ලියාගත්තා නම් හරි. එතකොට මේ heading 1 ඉඳලා heading 6 වෙනකන් tag තියෙනවා. දැන් ඔතන ලොකුම මාතෘකාව තමයි මෙන්න මේ H1 heading 1 කියන්නේ. ඔතන ඉඳලා ළමයි මේක H6 වෙනකන් යනවා. බලන්න මම එකම නම මේ විදිහට මේ හැම ටැග් එකකටම දානවා. ඒතර වලට අදහසක් ගන්න පුළුවන් කොහොමද ඒක හැදෙන්නේ කියලා. ඒ වගේම තමයි දැන් මෙතනින් පස්සේ දාන්න එපා. හයෙන් පස්සේ ටැග් දාගෙන යන්න එපා ළමයි. S7H කියලා. දැන් ඔන්න HTML වල මාතෘකාවක් දානකොට ඔයගොල්ලන්ට මේ හයෙන් කැමති කැමති ඒවා යූස් කරගන්න පුළුවන්. හරිද? අපි බලමු මේක රන් කරලා. මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට මම zoom කරන්න වෙබ්සයිට් එක H1 එකේ ඉඳලා H6 වෙනකන් විවිධ ප්‍රමාණයන් 6කින් ඔයාලට යම්කිසි වචනයක් මේ විදිහට වෙබ් අඩවියට දාගන්න පුළුවන්. මොකද අපි වෙබ්සයිට් එකේ ළමයි දත්ත ඇතුළත් කරද්දී අපිට දැන් අදහසක් තියෙනවානේ මාතෘකාව H1 එකෙන් දෙනවා, අනු මාතෘකාව H2 එකෙන් දෙනවා. ඊට පස්සේ යට තියෙන බොඩි එකේ H3 එකෙන් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් H6 එකෙන් අපි ටයිප් කරනවා. අන්න ඒ විදිහට අපිට ළමයි මෙතනදී නිශ්චිත ප්‍රමාණයන් යටතේ අපිට මාතෘකාව ඇතුළත් කරගන්න පුළුවන්. හරි. ඉතින් උදාහරණ දෙකක් විතර ලියා ගන්න එහෙනම්. ඒකෙත් මුල ඉඳලම ඉතින් ඔක්කොම තියෙනවා. අලුත් වෙලා මේක. හරි. මේ උදාහරණ එකක් දෙකක් ලියා ගන්න එක්සැම්පල්. H1 දාලා ටැග් එක. නෑ නෑ මම ලිව්ව එකම දාගෙන කවන්නේ. ඔයාලගේ නම දාලා දාගන්නකො. මේ විදිහට. මම මේ හයම දාගත්තා නේ ඔයාලට පේන්නේ. දැන් ඔය බේසික් ටික අපි ටිකක් ටැක්ටික කරගෙන ඉමු. සයිට් එකක් හදන්න කලින් මේ පොඩි පොඩි දේවල් ටික.
හරිද නේද? ඊට පස්සේ දැන් ඔතනම අපිට දැන් ඔය වචනයක් ඇතුළත් කරන්නනේ. දැන් වචන ගොඩක් අපි ටයිප් කරනවා නම් හරිද? වචන ගොඩක් සාමාන්‍යයෙන් ටිකක් අපි හිතමුකෝ පැරග්‍රාෆ් එකක් ඡේදයක් වගේ අපි ඇඩ් කරනවා නම් අපි ඒකට භාවිතා කරන්නේ ළමයි මෙන්න මේ p tag එක පැරග්‍රාෆ් tag එක. ඒතකොට මේ වගේ tag එකක් අපි භාවිතා කරලා අපිට පුළුවන් වචන ටික මෙන්න මේ වගේ ලොකු පැරග්‍රාෆ් එකක් මේ විදිහට සයිට් එකට දෙන්න. හරි මේ බලන්න. එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි පැරග්‍රාෆ් tag එකේ සයිට් එක මේ බලන්න. සයිට් එක ලොකු පොඩි වෙනකොට අර වචන ටික ළමයි එජස් වෙනවා මේ. මේ බලන්න පොඩි වෙනකොට ගාන්න පහළට එනවා නේද? ඕක තමයි පැරග්‍රාෆ් tag එකේ වාසිය. දැන් අපි පැරග්‍රාෆ් tag එකක් දාන්නේ නැතුව මෙන්න බලන්න මම මෙතන මේ පැරග්‍රාෆ් tag එක අයින් කරොත් ඔයාලට හිතේ එතකොට පැරග්‍රාෆ් tag එක නැතුව කොහොමද දැම්මොත්? හරි බලන්න මෙන්නදී ඒත් වෙනස් වෙනවද? සේව් නැද්ද කොහෙද? සේව් වෙලා. හැබැයි එනවා මම හිතන්නේ එහෙනම් මේ දැන් ඉස්සර ඔහොම එන්නේ නැහැ. මේක මේ බ්‍රවුසරෙන් එහෙනම් හදලා දෙන්න දෙයක්. මොකද ඉස්සෙල්ලාම මේක එක දිගටම යනවා. ඒ කියන්නේ මෙහෙම එන්ට් එකක්වත් ගහලා පල්ලෙහාට මේක එන්නේ නැහැ. දැන් නම් මේ බ්‍රවුසරෙන් කම්පැටිබල් කරලා තියෙන්නේ. එහෙමනම් දැන් ඉස්සර ඔහොම ආවේ නැහැ. ඉස්සර එක දිගට යනවා පැරග්‍රාෆ් එකක් එකකට දැම්මොත් විතරයි එන්ට් එකෙන් කැඩිලා ඒක එන්නේ. හරි කවන්නේ නැහැ දැන් කොහොම හරි දැන් මේක මේ අප්ඩේට් වෙනකොට මේවා ඒ හැම හැකියාවක්ම දීලා තියෙනවා. එතකොට දැන් මෙන්න මේවා දැන් අපිට මෙහෙම වචනයක් දෙකට මැදින් කඩන්න බෑ. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට මම ඔයාලට මෙන්න මෙහෙම පෙන්නන්නම් මේක ටිකක් අඩු කරලා. දැන් මම මේක මෙහෙම එන්ට් එකක් ගහලා පල්ලෙහාට දානවා. දැන් රූල් දෙකකට, පේලි දෙකකටනේ තියෙන්නේ. ඒ වුණාට වෙබ්සයිට් එකේ ඒක එන්නේ ළමයි තනි පේලියකට. මේ බලන්න. බ්ලැන්ක් ඒරියා කියන එක පහළට ඇවිල්ලා නැහැ. එතකොට වෙබ්සයිට් එකකදී ඔන්න ඔහොම ගැටලුවක් අපිට සිද්ධ වෙනවා. හරි. නම් මෙතන දැන් පැරග්‍රාෆ් ටැග් එකක් දාන්න. ඔක කොහොමද අපි හදන්නේ කියලා බලමු. හරි. දැන් අපිට මෙතනදී මේක පහළට ගත්තට හරිද? දැන් මේ අපි කෝඩ් එකකින් නෙමෙයිනේ පහළට ගත්තේ. නිකන් ටයිප් වෙච්ච එක්කෙනෙක්ව මේ විදිහට පහළට ගත්තා. එහෙම පහළට ගන්නේ නැතුව ඕනම් මට කියන්න පුළුවන්. කෙලින්ම මෙන්න මෙතනින් මේක දෙකට කඩන්න. මේක මෙතනින් දෙකට කඩලා වෙබ් බ්‍රවුසරේ පෙන්නන්න. ඒකට අපි කියනවා ළමයි එහෙම දෙකට කඩනවට බ්‍රේක් කියලා. කඩනවට කියන්නේ බ්‍රේක්. දැන් ඔයගලන්ට මම කියවනේ HTML වල සාමාන්‍යයෙන් ටැග් එකක් ඕපන් කරාම ටැග් එකක් ක්ලෝස් වෙන්න ඕනි කියලා. එතකොට HTML වල අන්න එහෙම ළමයි ක්ලෝස් වෙන්නේ නැති ටැග් කීපයකුත් තියෙනවා. ඕපන් කරොත් ක්ලෝස් වෙන්නේ නැති. එහෙම එකක් තමයි මෙන්න මෙයා. BR ටැග් එක. BR කියන්නේ මොකද්ද? බ්‍රේක්. ඔතනින් කඩන්න. කඩන තැන ඉවර කරන්න එහෙම අවශ්‍යතාවයක් නැහැනේ. දැන් මම මෙතෙන්ට BR ටැග් එකක් දාලා ළමයි මේක මේ විදිහට බැලුවොත් දැන් බලන්න මේක හරියටම කැඩිලා පේලි දෙකකට පෙන්නනවා. ඕක තමයි මේකේ විශේෂත්වය. ඒතර ඔයාලා ඒක මෙන්ෂන් කරගන්න BR කියන ටැග් එක අපි ඒකට කියනවා ක්ලෝස් ටැග් එකක් නැති ටැග් එකක්. ක්ලෝස් ටැග් එකක් නැති ටැග් එකක්. BR කියන්නේ බ්‍රේක්. හරි. මම දැන් ආයෙ මෙතෙන්ට අර පැරග්‍රාෆ් එක දාන්න. දැන් මේ පැරග්‍රාෆ් එක මෙතෙන්ට දාලා මම මේක දැන් මේ විදිහට බලනකොට ඔයාලට පේනද මේ පැරග්‍රාෆ් එකේ තියෙන අකුරු ටික මෙහෙමනේ ඇවිල්ලා තියෙන්නේ. දැන් එතකොට ඔයාලට පේනවාද මේ අකුරුවේ උඩ තියෙන හෙඩින් වල H1 වල තියෙන අකුරුයි වර්ග දෙකක්. නේද? මේ පැරග්‍රාෆ් එකකට දාපු අකුරු වල හැඩයයි H1 ටැග් වල තියෙන අකුරු වල හැඩයයි දෙකක්. දැන් මේ පැරග්‍රාෆ් වලට දාපු අකුරු වල සයිස් වෙනස් කරන්න බැරිද අපිට? ඊගාව ගැටලුව. H1 ටැග් දාන්න නැතුව. හරි. ලියා ගන්න මාතෘකාව ළමයි වෙබ් පිටුවක වෙබ් පිටුවේ අකුරු වල ප්‍රමාණය වෙනස් කිරීම.
වෙබ් පිටුවේ අකුරු වල ප්‍රමාණය වෙනස් කිරීම. හරි වෙබ් පිටුවේ අකුරු වල ප්‍රමාණය වෙනස් කිරීම. ඒක කරන්නේ මෙහෙම. ඔයාලා මේ ටැග් එකේ මුල ටික විතරක් ලියාගත්තා නේද? ඒ කියන්නේ මම මේ ඔක්කොම ලියන්න යන්න ඕනේ නැහැ. මෙතන දැන් මේ p ටැග් එක තියෙනවනේ. එතෙන්ට මම දානවා ළමයි අලුත් ටැග් එකක් නැවත font කියලා. දාලා මම ඒක අවසානයේ මෙන්න මෙතනින් close කරනවා. අන්තිම තැනින් close කරන්න එපා. හරි. font. ඊට පස්සේ මේක ඇතුලේ font size කියලා මේ විදිහට මම font එකේ ප්‍රමාණය type කරනවා. සාමාන්‍යයෙන් ඔකදී 1 ඉඳලා 7 වෙනකන් වගේ තමයි අපි 7 දාමුකෝ. උඩරිම size එක. දාලා පොඩක් බලලිමුකෝ. මේ තමයි දැන් තියෙන්නේ ලොකුම size එක ළමයි. මම ඒ size එකට මේක විශාල කරා. පොඩ අකුරු ටික අඩු කරමු මේකේ වලට පොඩක්. පොඩ්ඩක් උතර පැහැදිලිව බලාගත්ත හැකිනේ. මෙන්න මේ විදිහට එක කියලා දාමු ඉස්සෙල්ලා ඊගාවට එක කියලා දාලා පටන් ගමු බලලා එක කිව්වහම මේ බලන්න ගොඩක් චූටි වුණා. ඒතර එකේ ඉඳලා 7 වෙනකන් වගේ ෆොන්ට් සයිස් එක මෙයාට යූස් කරන්න පුළුවන්. අපි නිකන් 20 වගේ දාලා බලමුකෝ. කිව්වට දැන් මේක පුළුවන්ද දන්නේ නැහැ. හරි 20ක් පුළුවන්. 1.7යි තමයි ඉස්සෙල්ලා තිබ්බේ. දැන් හැබැයි අලුත් අප්ඩේට් එකේ 20ක් පුළුවන්. අපි 100 බලමු. වෙනස් වෙනවද කියලා. නෑ දෙන්නේ නෑ. එහෙනම් මම හිතන්නේ 20ත් බෑ 7 තමයි පුළුවන්. හරි එහෙනම් වෙනස් වෙන්න දීලා නෑ. අර අපි 20 පෙන්නුවෙත් 7 ගානටම තමයි බලමු. ඔව් 1.7 විතරයි ළමයි පුළුවන්. දීලා නෑ. මම හිතුවේ ඒක දැන් වැඩි වෙන්න දීලාද කියලා. එහෙනම් උඩරිම 7. අපිට මෙහෙම 7 වෙනකම් මෙච්චර ලොකුවට ළමයි අකුරු ලොකු කරගන්න පුළුවන් වෙබ්සයිට් එකක තියෙනවා. එතකොට ඒක H1 එකටත් වඩා ලොකු වෙනවා. ඔයාලට පේනවනේ. H1 ටත් වඩා ලොකුයි. හරි. එහෙනම් මෙන්න මේ උදාහරණය මෙතන ලියා ගන්න දැන්. මේ මැදට ළමයි මේ චූටි අකුරු ටිකක් දාගන්න මෙච්චර ඉතින් දිගට ලියන්න බෑනේ උදාහරණෙට. හරි මේකේ පොඩි වචන ටිකක් දාන්න මෙතන p tag එකේ ඉඳලාම ලියන්න. ලියලා ඉවර වෙලා ළමයි මෙතනින් දාගන්න 1 සිට 7 දක්වා පරාසයක් දෙන්න පුළුවන් කියලා. මම ඒක මෙතනින් ලියන්නම්කෝ. හරිද? කෝඩ් එක ලියලා මේකත් සිංහලෙන් ලියා ගන්න. 1 සිට කෙසේවත් දක්වා සංඛ්‍යා පරාසයක් ලබා දී හැකියි. ඉදරාලා වෙබ්සයිට් එක හදනකොට අයිඩියා එකක් ගන්න. මොන වගේ සයිස් එකක් අපිට දෙන්න පුළුවන්ද කියන එක ගැන. හරි. ඔතරම අපි ඉගෙන ගමු ලිගාවට ළමයි. අකුරු වර්ගය. මේක තියෙද්දිම තව එකක් කරමු. අකුරු වර්ගය. ඒකත් ඔයාලා ලියා ගන්න පුළුවන්. අකුරු වර්ගය වෙනස් කිරීම. එන්න ෆොන්ට් එක වෙනස් කරනවා. ඒක නම් මම ෆොන්ට් කියන ටැග් එකම යූස් කරන්නේ. ඒකත් ලියා ගන්න ළමයි අකුරු වර්ගය වෙනස් කිරීම. හරි.
කොහොමද මේ අකුරු වලට ෆොන්ට් එකක් දෙන්නේ? දැන් වර්ඩ් වල වගේ තමයි මේකට අපි කියන්නේ ළමයි ෆොන්ට් පේස් කියලා. අරක ෆොන්ට් සයිස් නේ. මේක ෆොන්ට් පේස්. එතකොට දැන් අපිට ඒරියල් කැලිබ්‍රි ඉම්පැක්ට් මම නිකන් ඉම්පැක්ට් දෙන්නම්කෝ අපි කවුරුත් දන්නවනේ ඉම්පැක්ට් කියන්නේ අර මහත් අකුරු జాතිය කියලා. ඉම්පැක්ට්. ඒතර අපිට බලන්න පුළුවන් සයිස් එකක් තාම දීලා නැහැ මම. හරි. මේ බලන්න නීල් ප්‍රසන්න කරට කර ලොකුවට ආවා. අපි දැන් ඔකට පොඩි සයිස් එකකුත් දෙමුකෝ. සයිස් එක 7ක් කියලා. ඒතර අපිට ඔක්කොම කෝඩ් ටික එක තැනක තියෙනවා. හරි මේ බලන්න. මේ මුඩ ළමයි බ්ලැන්ක් ඒරියා කියන එක 7න්මයි තිබුණේ. නමුත් ෆොන්ට් එකක් තිබුණේ නැහැ. නමුත් දැන් යට අපිට ෆොන්ට් එකකුත් එක්ක සයිස් එක හදාගන්න පුළුවන්කම ලැබුණා. හැබැයි මේ ඉතන ළමයි මේ ඔයාලට ඕනි ෆොන්ට් වර්ග දාන්න බෑ. HTML වල තියෙන ෆොන්ට් වර්ග ටිකක් තියෙනවා. ඉස්සලා බ්‍රැකට් එක බලමු. ටිකක් W3 ස්කූල් එකේ තිබිලානේ. හරි. මෙන්න මේ විදිහට මෙන්න මේ ෆොන්ට් වර්ග ටික විතරයි ළමයි පුළුවන්. නිකන් ඔයාලා දැන් මේක ලියාගත්තාම මම මේ නම් ටිකක් දෙන්නම් ඔයාලට. මේවා ඔක්කොම අහලා ඇතිනේ ඔයාලා. ඒරියල්, වෙර්දෙන, හෙල්විටිකා, තෝමස් ඔය ටික. ඉම්පැක්ට් නම් මෙතන දාලත් නැහැ. ඒ කියන්නේ මේ විදිහට ළමයි අපිට ඒ අර යූස් කරන්න පුළුවන් ෆොන්ට් වර්ග ටිකක් තියෙනවා. මොකද සර්වරේ තියෙන ෆොන්ට් ටික විතරනේ අපිට යූස් කරන්න පුළුවන්. ඒතර මේ තියෙන්නේ මේ ෆොන්ට් මේ විදිහට මේ පාවිච්චි කරලා මෙතන මේ පෙන්නලා තියෙන්නේ. හරි. ඉතින් අපිට ඕනේ ඒවා එහෙම යූස් කරගන්න අපිට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. හරි. දැනට එහෙනම් කෝඩ් එක ලියා ගන්නකො. ඔයාලා මාතෘකාව දාගන්න ඇතිනේ අකුරු වර්ගය වෙනස් කිරීම ෆොන්ට්. එහෙම කියලා සයිස් එකත් එක්කම නැවත මේ කෝඩ් එක ලියා ගන්න. සර් අතින් ලියද්දි හරියට මුද්‍රිතකම හරියටම ඕනද? ඔව්. එකක් ගන්න නැතුණත් එක ලකුණක් අඩු කරනවා. මොකද්ද සර්? එක ලකුණක් අඩු කරනවා මේ හරියට දාලා නැත්නම්. ඇහෙන්නේ නැහැ සර්. එක ලකුණක් අඩු කරනවා කිව්වා. හරියට දාලා නැත්නම් ඔය උද්දෘත පාට රෝගේ. හරි ඊට පස්සේ නිකන් මේක ඉවරයිනේ. නිකන් ෆොන්ට් දෙක තුනක නම් ටිකක් ලියා ගන්නකො ළමයි. නිකන් නැත්නම් ඔයාලට හදිසියකට ෆොන්ට් වර්ග මොනවද කියලා හොයන්න බැරි වෙයි. දෙක තුනක් ලියා ගන්න. ඒතර වෙබ්සයිට් එක හදද්දී යූස් කරන්න පුළුවන් නේ. තෝමා, ටයිම්ස් නිව් රෝමන්. ඔයාලට ඔය ලස්සන ෆොන්ට් වර්ග දාන්න ඕන නම් මම පස්සේ කියලා දෙන්නම් ඒක කොහොමද කරන්නේ කියලා. ඔය නිකන් වැල් අකුරු වගේ ඒවා සයින් ෆොන්ට්. ඒකට වෙනම ක්‍රමවේදයක් තියෙනවා ඒක දාන්න.
සර් අර වරහන් අංශ තියෙනවා ලියන්න ඕනද? ඒ ඕන්නේ. ඒ අර එයාගේ වර්ගය. sans serif. ඒ කියන්නේ ෆොන්ට් ස්ටයිල් වල වර්ගය. serif ඔක්කොම. CSS වලින් ලිව්වත් මේ ටිකම තමයි. ඒ කියන්නේ මේ sans serif මේ ඔක්කොම අර ඉරි කැලි වලින් වගේනේ ෆොන්ට් එක හදලා තියෙන්නේ මේ. දැන් Times New Roman එකේ එහෙම නැහැ. ඒක serif විතරයි. ඒ කියන්නේ එයාගේ අකුරු වල ළමයි අර අගිස්සෙන් පොඩි ඉරි කැලලක් වැදෙනවා. නමුත් අර කලින් ඒවා එහෙම නැහැනේ. sans serif ලගේ එහෙම නැහැ. ඒ කියන්නේ ඒ අකුරු ස්ටයිල් වර්ග. serif ලා තමයි මෙහෙම යන්නේ. serif කියන අකුරු වර්ගේ ඉරි කැලලක් තියෙනවානේ. තේරෙනවනේ වලට මේ හැම serif කෙනෙක්ගේම එහෙම ඉරි කැලලක් වදිනවා. මුන්ගේ ඉරි ඔක්කොම තියෙනවා. මොනෝස්පේස්. ඒ තව જાතියක්. මේ වැල් අකුරු වගේ එකක් brush script empty. ඒක cursive. ඒක නිකන් මේ වගේ අකුරු. ඒ ස්ටයිල්ස් වර්ග ළමයි අකුරු. වරහන් ASCII දාලා තියෙන්නේ ඒකයි. ඒතර ඔයාලට දැන් ෆොන්ට් එකක් එහෙම ගද්දී අපි කියන්නේ එහෙමයි. ඔතෙන්ට දාන්න serif ෆොන්ට් එකක්, ඔතෙන්ට දාන්න sans serif එකක්. එහෙම කිව්වහම ඒගොල්ලෝ දන්නවා. ඒ sans කියන්නේ ළමයි කෙලින් අකුරු. තනියරකින් ඇඳ අකුරු. serif කියලා විතරක් කිව්වොත් serif කියන්නේ සෑම අකුරකම අවසානයේ පොඩි අර කැලලක් තියෙනවා. දැන් මේ W3 වෙබ්සයිට් එකේ බලන්නකෝ තියෙන සියලුම අකුරු sans serif නේ. serif වලින් දාලා නැහැ එකක්වත්. ඒ serif කිව්වහම serif අකුරු වර්ග ගොඩක් තියෙනවා ෆොන්ට්. cursive කිව්වහම කවුරුත් දන්නවා දැන් හැඩ වැඩ දාපු අකුරු තමයි cursive fonts. එතකොට ඒක ඔයාලට කැමති නම් වලින් ගන්න පුළුවන්. හරි. අපි නිකන් මෙයාව දාලා බලමු. ඒත් දන්නේ නැහැ මෙයා. ඉස්සරහ කිය නැත්තම් එන්නේ නැහැ. ඒ අකුරු ටික ආවේ නැහැ. ඒ කියන්නේ සර්ව් එකේ නැද්ද ඒ ෆොන්ට් එක? cursive කියලා දාන්න ඕනේ නේද? font family යටතේ හැබැයි ඒක නම් දාලා තියෙන්නේ. font family face වලට ගිහිල්ලා නැහැ ඒක. එහෙනම් ඒක font family වලින් දාන්න වෙන්නේ. font face වලින් දාන්න බෑ. ඒ කියන්නේ ළමයි ඒක HTML වලින් දාන්න බෑ. ඒක CSS වලින් දාන්න පුළුවන් font එකක්. මොකද මෙතන list එකේ හරිය list එකේ දීලා තියෙනවා HTML CSS දෙකටම අයිති වෙනවා කියලා. මේ තියෙන HTML and CSS. මේක CSS වලින් දාන එක. හරි එහෙනම් අපි දැන් ඔන්න ෆොන්ට් එකේ size එකත් හදුවා ෆොන්ට් එකත් හදුවා. දැන් මෙතන ඉඳලා පොඩි list එකක් එක දිගට කරගෙන යමු ළමයි චුටි දේවල් ටිකක් මෙන්න මේ විදිහේ. අකුරු කොහොමද බෝල් කරන්නේ? අපිට ටක් ගාලා ඒ ටික කරගෙන යමු. මම p tag එක දාගෙන ඔක්කොම ටික කරගන්නම්. හරි දැන් මේ අකුරු ටික ළමයි බෝල් කරන්න මහත් කරන්න ඕනි. ඒතර අපි මොකද කරන්නේ? ඔයගොල්ලෝ දන්නවා I අකුර. හරිද? ඉටලික් කරගන්න පුළුවන්. ඒතර අපි මේ විදිහට I අකුර දාගත්තාම ඒ වචන දෙපැත්තට අකුරු දෙපැත්තට මේ බලන්න ළමයි අකුරු ඇලවෙනවා. අකුරු ඇලවෙනවා. දැන් නීල් ප්‍රසන්න කියන වචනේම සම්පූර්ණයෙන්ම ඇල කරන්න ඕන නම් මෙතනින්ම කෙලින්ම I අකුරක් දැම්ම නම් හරි. හරි එන ටක් ගාලා ලියාගන්න එකත් මෙතනින් I p අකුර නැතුව මෙහෙම ලියන්නකො ඒක ලේසි. හරි අකුරු ඇල කරන්න I අකුරු යූස් කරන්න මාතෘකාව පුළුවන්. මොකද්ද සර්? ඒකද අපි කියන්නේ එක අකුරු අයිටලික් කිරීම අකුරු ඇල කිරීම. ඊට පස්සේ අකුරු බෝල් කරන්න ඕනි නම් b අකුරු දාගන්න. මහත් කරන්න.
ඒ දෙක නිකන් ලියා ගන්න. අකුරු ඇල කරන්නයි අකුරු මහත් කරන්නයි. වර්ඩ් වල තියෙන මේ බටන් දෙකම. හරි. ඊගොඩ අකුරු ස්ථානගත කිරීම කියලා දාගන්න. අකුරු ස්ථානගත කිරීම. වෙබ්සයිට් එකේ ළමයි මැදට වමට දකුණට අකුරු ටික ගන්න විදිහ. මාතෘකාව අකුරු ස්ථානගත කිරීම. මේක ඔයාලට h1 tag වලට p tag එකට මේ ඕනෙම tag එකකට මේක දාන්න පුළුවන්. එහෙනම් අකුරු ස්ථානගත කරන්නේ මෙන්න මෙහෙමයි. tag එක ඇතුලේ ළමයි align කියලා type කරලා හරිද? underline ලියන්න බැරුණානේ. අනේ මෙතනින් ඒකක් දාගන්න. මට ඒක අමතක වුණා. u tag එක. වචනයක් කඩින් ඉරක් ගහන්න පුළුවන් ළමයි u tag එකකින්. ඒකත් හොඳින් පොඩ්ඩක් ඔබා ගන්න. I B U ඒ තුන එකට ඉන්නේ. හසංක මතක් කරේ වෙලාවට. underline එක. ඒ කියන්නේ වචනයක් යටින් ඉරක් අදින්න පුළුවන්. මේ වචනයක් යටින් මේ විදිහට ඉරක් වැටෙනවා. හරි ලියාගත්තා u tag. හරි. මම කීකේ හිටියේ එතකොට align tag එක. මේ විදිහට tag එකක් ඇතුලේ align කියලා දීලා ඔයාලට පුළුවන් left center right වම මැද දකුණ කියලා. අපි දැන් මේක මැදට දාමුකෝ. align සමානයි center කියලා මෙහෙම ගහපු ගමන් ළමයි මොකද දැනද වෙන්නේ සේව් කරන්න. ඔය වචනේ මැදට එනවා මේ. දැන් අපිට ඔන්න ඕක පාවිච්චි කරලා ළමයි හරියටම. හැබැයි මේක යූස් කරන්න පුළුවන් ටෙක්ස්ට් වලට විතරයි. ඕනෙම ටෙක්ස්ට් කොටසක් මැදට ගන්න පුළුවන්. ටෙක්ස්ට් කොටසක් මැදට ගන්න පුළුවන්. සර් පින්තූරයක් එහෙම ගන්න බැරිද? පින්තූරයක් ගන්න center tag එක භාවිතා කරන්න ඕනේ. center කියලා tag දෙක දෙපැත්තට දාන්න. මම ඒක ඔයාලට එතකොට කියන්න. හරි. දැන් ඒතර මේක මේ විදිහට ඔන්න ලියා ගන්නකො. සර් ලයින් ටැග් එක දාන්න මොකටද? align tag එක ඕනෙම එකකට දාන්න පුළුවන් මේ විදිහට. tag එකක් ඇතුලේ ගහන්න තියෙන්නේ. tag එක ඇතුලේ මේක ගහන්නේ. align tag එක දාන්නේ text වචනයක් මැදට ගන්න. ඒ කියන්නේ දකුණට ගන්න. ස්ථානය හදා ගන්න. වම මැද දකුණ. මෙතන center left right ඒ තුනම ලියා ගන්න. left center right. හරි. දැන් මේක ලියලා ඉවර නම් ඔන්න අවසාන නෝට් එක මේ විදිහට යනවා. කරුවක් දාලා ලියා ගන්න මෙන්න මෙහෙම. HTML උසුලනයක් කරුවක් දාලා ලියා ගන්න. HTML උසුලනයක් HTML උසුලනයක් කොටස් තුනකින් යුක්ත විය හැක. HTML උසුලනයක් කොටස් තුනකින් යුක්ත විය හැක.
එනම් එක මූලිකාංගය අපි ඒකට කියනවා element. HTML උසුලනයක් කොටස් තුනකින් යුක්ත විය හැක. එනම් එක මූලිකාංගය දෙක ගුණාංගය attribute දෙක ගුණාංගය attribute තුන value අගය. HTML උසුලනයක් කොටස් තුනකින් තියෙන්නේ element attribute අනිත් පැත්තට ලියලා තියෙන්නේ value element attribute value මූලිකාංගය ගුණාංගය අගය. හරි දැන් මේක කොහෙද ඉන්නේ HTML tag එකක කොහෙද හිටියේ අපි අර කලින් ඉගෙන ගත්ත උදාහරණෙම ලියමු ළමයි උදාහරණයක් අපි අර font face කියන එක ගමුකෝ font face සමානයි impact copyright නැති site එකක් කියන්නේ YouTube එක කොපිරයිට් වදිනවනේ අර වදින්න නැති ඒ වගේ sounds effects තියෙන site එකක් ගන්න. ඉතින් copyright නැති ඕනි තරම් එනවා ගැහුවා YouTube එකේම ගාපුවාම එනවද නැත්නම් Google එකේ? ඔව් වෙබ්සයිට් නිකන් Google එකේ ගන්නකො copyright no copyright sounds no copyright mp3 no copyright sound effects හරිද මෙන්න මේ උදාහරණය ලියා ගන්න මේකේ ළමයි මෙන්න මේ font කියන කෙනා තමයි මූලිකාංගය එහෙම නැත්නම් element එක ඒ හොඳට මතක තියාගන්න මේ element එක මූලිකාංගය කියන්නේ මෙයා තමයි ගුණාංගය ගුණය එතකොට මෙන්න මෙයා තමයි අගය value එක දැන් මේ තුන් දෙනාගෙන් තමයි ළමයි උසුලනයක් හැදිලා තියෙන්නේ. ඉතින් හැම උසුලනයකටම අපිට ඕවා යූස් කර හැකියි. දැන් ඔයාලා අර align center කියලා දැම්මේ. අපිට පුළුවන් එතකොට ඒව වචන භාවිතාවෙන් ඒවට align center. font එකක් නම් face impact. ඒතර color එකක් දානවනම් අපිට color එකක් දානවා නම් මේ විදිහට මේ. දැන් face වෙනුවට color. red. red කියන්නේ value එක, color කියන්නේ attribute එක. ඒතකොට එක element එකකට ළමයි ඕනෑ තරම් attribute උත් values උත් තියෙන්න පුළුවන්. හරි ඔක ඔන්න විදිහට නම් කරගන්න element attribute values මොකද විභාගෙදී හරි ආවොත් value එක මොකද්ද attribute එක මොකද්ද element එක මොකද්ද කියලා අඳුර ගන්න පුළුවන් වෙනවා දැන් මොකද මේ කොටස් O level වලදී කරලා නැහැ දැන් මම ඒකයි මේ A level වලදී මේ theory ටිකත් කරගෙනම course එක ඔයගලන්ට cover කරන්න හදන්නේ ඔයාලට පැහැදිලිද මේක පන්තියේදී අපි කරනවට වඩා මේ කම්පියුටරෙන්ම ගන්නන්න තියෙන නිසා ළමයි මේක අපිට ඔන්ලයින් කරන එකේ ලොකු වාසියක් තියෙනවා මේ පාඩම. දැන් ඔයගොල්ලෝ අද ළමයි අනිවාර්යෙන් සයිට් එකක් හදලා ප්‍රැක්ටිස් කරලා බලන්න වචන ටික දාගෙන W3 ස්කූල් බලලා මේක ටක් ගාලා හුරු වෙන්න හොඳට ටැග් ටික ගහන්න පුරුදු වෙන්න ටැග් කරන්න පුරුදු වෙන්න වචන ටික ඔළුවට දාගන්න හරියට අල්ලගන්න. අතට අපේ සතිය වෙනකන් ඉන්න එපා. අතට අපේ සතිය පන්ති අපි 4 වෙදි පටන් ගන්නවා. එතකොට දැන් අපි අර ලිව්ව කෝඩ් වල ළමයි දැන් ඔන්න ඔයාලට තේරෙනවා මේ බලන්න. දැන් මෙතන align කියන්නේ මොකක්ද එහෙනම්? ගුණාංගය, attribute එක.
h1 කියන්නේ element එක. center කියන්නේ value එක. දැන් මෙතන අපිට ගොඩක් තිබ්බා font කියන්නේ element එක. face කියන්නේ attribute එක. impact කියන්නේ value එක. eye size කියන්නේ attribute එක. 7 කියන්නේ value එක. එතකොට අපිට එක element එකක් ඇතුලේ ඕනතරම් attribute දාන්න පුළුවන් ළමයි. දැන් මොහාලට මෙතන පැහැදිලිනේ එතකොට එදී. නෑ W3 ස්කූල් ගෙවලා ගන්න ඕනේ නෑ නිකන් ෆ්‍රී. W3 ස්කූල් වල බලන්න ඒකේ මොන ගෙවිල්ලක්ද W3 ස්කූල් එකට ගිහිල්ලා මේ තියෙන්නේ මෙතන HTML හෝම් පේජ් එකනේ එන්නේ. ඒකේ තියෙනවා ළමයි learn HTML කියලා. මේ තියෙන්නේ learn HTML. learn HTML වලට ගියාම මේ වම් පැත්තේ තියෙන ඔක්කොම ටික. දැන් අපි දැන් මේ ඉගෙන ගත්තා මේ තියෙන්නේ HTML style. පාට දාන විදිය font එකක් එහෙම. එතකොට අපිට element වලට ගියාම මේ තියෙන අද ඉගෙන ගත්ත element. h1 tag එක, p tag එක, br tag එක. ඔය අපි ඉගෙන ගත්ත ටික. දැන් මේක මෙහෙම දිගට තිබ්බට ඊට වඩා පැහැදිලිව අපි ඉගෙන ගත්තා දැන්. හරි. ඉතින් තව ගොඩාක් මේකේ තියෙනවා තව image එකක් දාන විදිය. ඉතින් බලන්න try කරලා ඕනම් image එකක් මෙහෙම දාන්න මේ. මේකේ code එකේ ඔක්කොම දීලා තියෙනවා. ඔයාලට මෙතන type කරලා මෙතනින් බලන්න පුළුවන් රන් කරලා එතන. W3 school එකේ මේ විදිහට. හරි. ඉතින් අපි අද දවස් තුල ඉගෙන ගත්තේ තාම මේ text එකක් දාන විදිය. ඒ ටික විතරයි අද පළවෙනි දවස් ආරම්භයේනේ. ලබන සතිය අපි පින්තූර දාලා සින්දු දාලා වීඩියෝ දාලා සයිට් එක කම්ප්ලීට් සයිට් එකක් හදනවා. මොකද දැන් ඕගොල්ලෝ හැමෝම මෙතන HTML දන්න නොදන්න හැමෝම දැන් දන්න තැනටපත් වුණා. දැන් tag කියන්නේ මොනවද? HTML කියන්නේ මොනවද? markup language කියන්නේ මොනවද? මේ කියන දේවල් ගැන දැන් පැහැදිලි අවබෝධයක් තියෙනවා. හරිනේ. එතකොට W3 එකෙන් තව ටිකක් හොදට polish වෙලා ලබන සතියේ එන්න. එතකොට ඔන්න වැඩේ ගොඩ. ඉතින් sublime text එකක් ගන්න මේ වගේ ලස්සනට ළමයි මේ බලන්න. element රතු පාටින් පේනවා. attribute කොළ පාටින් පේනවා, value කහ පාටින් පේනවා, අපි ඒව මැද දාන දත්ත ටික සුදු පාටින් පේනවා. ඒතර අපිට ලස්සනට මේක මෙහෙම පැහැදිලිව මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. පාට පාටි. ඒතර sublime text එක අරගෙන ඒ ටික කරගෙන folder එකක් අරගෙන මේ විදිහට index.html කියලා ෆයිල් එකක් හදාගෙන ඒක sublime text එකට ඇදලා දාගෙන මේ වැඩේ ඔයගොල්ලන්ට එහෙනම් කරගන්න පුළුවන්. හරි. එහෙම කරගෙන එහෙනම් වැඩේ අපි කරමු. එතකොට ඔයගොල්ලන්ට ඔන්න ටියුට් ඔක්කොම ලබන සතියේ ගන්න පුළුවන්.